ආයිබෝන් සියලු දෙනාටම අද යන්ත්‍ර ශිල්පී පාඨමාලාවට අදාළව එහි CNC කොටසට අදාළව අද අපි කතා කරන්නේ එහි දෙවෙනි පාඩම. පළවෙනි එකේ අපි ප්‍රථම පාඩමේදී කතා කරා CNC මෙහෙයුම් යන්ත්‍රය පිළිබඳ නැත්නම් මිලින් මැෂින් එක ගැන. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා CNC ටර්නින් මැෂින් එක නැත්නම් ලියුම් යන්ත්‍රය කියන එකට නියුමරිකල් එක නැත්නම් CNC තාක්ෂණය එකතු වුණාන් පස්සේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන. ඒතර මේක ඇත්තම ගොඩාක් වැදගත් වෙන්නේ මේ ශාස්ත්‍රයට අදාළව පාඨමාලා හදාරන නැත්නම් මේ ශාස්ත්‍රයේ සම්බන්ධ වෙලා ඉන්න එහෙම නැත්නම් පාඨමාලා හදාරන්න බලාපොරොත්තු වෙන සහ අවසන් කරපුවාට තමයි විශේෂයෙන්ම මේ පාඩමේ වැදගත් වෙන්නේ. එතකොට මේකෙදි මම කතා කරන්න බලාපොරොත්තු වෙන කාර්යයන් අතරේ අවසානයේ මම බලාපොරොත්තු වෙන මේ පාඩමේ අරමුණ තමයි සියලු දෙනාටම CNC ටර්නින් මැෂින් එක නැත්නම් ලේත් යන්ත්‍රයකට අදාළව පාර්ට් ප්‍රෝග්‍රෑම් එකක් අවසානයේ ක්‍රියේට් කරගන්න පුළුවන් වෙන තත්ත්වයට මේ පාඩම රැගෙන යන්න තමයි මගේ බලාපොරොත්තුව. සියලු දෙනාටම මම ආරාධනා කරනවා ඒ සඳහා සහභාගී වෙන්න කියලා සහ හොඳින් අවබෝධ කරගන්න කියන ආරාධනය කරනවා සියලු දෙනාට. මේක දැන් අපි බලමු ඊළඟට කොහොමද මේ පාඩම අපි ඉදිරියට කරගෙන යමු. CNC machine shop එකේ දෙවෙනි පාර්ට් එක තමයි අපි කතා කරන්නේ turning program ගැන. ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද ක්‍රියේට් කරගන්නේ කියලා. ඊට කලින් අපිට කරන්න තියෙන මොනවද කියන එක අපි පියවරෙන් පියවර සාකච්ඡා කරමු. එතකොට මේ පාඩමට අදාළව අන්තර්ගතය තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකේ පළවෙනියෙන්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා CNC යන්ත්‍ර වලට අදාළව එහි මේ ලියුම් යන්ත්‍රයට CNC turning machine එකට අදාළව එහි තියෙන ප්‍රධාන features නැත්නම් parts මොනවද කියන එක ගැන. ඊළඟට part program එකක් නිර්මාණය කරනකොට ඒක හැම එකම දින අපි දන්න pattern එකකට තමයි program එක යන්නේ. අපි අර CNC කලින් මිලින් පාඩමේදී හොඳින් ඉගෙන ගත්තා. ඒ වගේ මේකෙත් එක pattern එකට යන්නේ. pattern එක මොකක්ද කියන එක තමයි අපිට පළවෙනිම අවබෝධ කරගන්න. ඊළඟට අපි මේකට පාවිච්චි කරන cutting tools වර්ග. ඒ cutting tools වර්ග මොනවද කියන එක ගැනත් ඕගොල්ලන්ට අදහසක් තියෙන්න ඕනේ. මොනවද පාවිච්චි කරන cutting tools කියලා CNC ලියුම් යන්ත්‍රයකට අදාළ නැත්නම් CNC lathe machine එකකට අදාළ. ඊළඟට කතා කරන්න මම මේ පාඩම තුළදී G71 සහ 70 කියන can cycle දෙක. ඒ කියන්නේ මෙන්න මේක තමයි මේ පාඩමේ තියෙන ප්‍රධානම කොටස. මොකද මේ අපි සාමාන්‍ය මිලින් ප්‍රෝග්‍රෑම් එකක වගේ කරන්න බෑ මේකේ අනිවාර්යයෙන්ම අපි දන්නවා ලොකු ප්‍රමාණයක් ටර්න් අවුට් කරනකොට ලේත් මැෂින් එක ලොකු ප්‍රමාණයක් ඉවත් කරන්න ඕනේ. ඒතට ඒක එක සැරේ කරන්න බෑ අපිට. ඒකින්ද පියවරෙන් පියවර තමයි අපිට අයින් කරන්න වෙන්නේ. පොඩි ලේයර්ස් වලට තමයි මේක කඩා ගන්න ඕනේ. ඒතර එහෙම කරන්න නම් අපිට මෙන්න මේ වගේ මේ කියන G70 සහ 71 කියන can cycle එක නැත්නම් cycles දෙක අපිට පාවිච්චි කරන්න වෙනවා. ඒතර ඒ ගැනත් අපි ප්‍රධාන වශයෙන්ම කතා කරනවා. ඊට අමතරව අවසානයේ මේ දෙක පාවිච්චි කළා අපි part program එකක් create කරන මොකටද CNC මේ ලියුම් යන්ත්‍රයට අදාළව ඒ කන්ට්‍රෝලර් එක මොකක් හරි කන්ට්‍රෝලර් වර්ගයකට අපි දැන් කන්ට්‍රෝල් වර්ග ගැන ඒව ගැන අපි අවබෝධයක් තියෙනවා. එක එක જાති කන්ට්‍රෝල්ස් වර්ග තියෙනවා. ඒ මොකක් හරි එක ටෙම්ප්ලේට් එකකට රිලේටඩ් ප්‍රෝග්‍රෑම් එකක් අපි හදනවා. අපි දන්නවා CNC ප්‍රෝග්‍රෑම් අතින් හදන්න පුළුවන්, මැනුවල් හදන්න පුළුවන්. ඊට අමතරින් අපිට පුළුවන් software එකක් through ජෙනරේට් කරගන්නත් පුළුවන්. ඒතකොට එහෙම කරන්නේ කොහොමද කියන එකත් පුංචි හැඳින්වීමක් මම කරන්න බලාපොරොත්තු වෙනවා මේ පාඩම අවසානයේදී. right අපි ඊළඟට බලමු මෙන්න CNC ලියුම් යන්ත්‍රයක් තියෙනවා මෙතන. ඔයගොල්ලන්ට පේනවා ඇති. මේකේ දල සටහනක් තියෙන ස්කෙච් එකක් තියෙන්නේ. මේකෙදී ප්‍රධාන වශයෙන්ම වැදගත් කොටසක් තමයි මේන් ස්පින්ල් එක. ඔයගොල්ලෝ දාන සාමාන්‍ය ලේත් මැෂින් එක ගත්තත් මේකේ තියෙන මේන් ස්පින්ල් එක සහ මෙන්න මේ ටේල් ස්ටොක් එක නැත්තම් මේකට කියන මහා ගුළු එනය කුඩා ගුළු එනය කියලා අපි සිංහලෙන් කියන්නේ ටේල් ස්ටොක් එක හෙඩ් ස්ටොක් එක. නැත්තම් මේන් ස්පින්ල් එක මේකේ තමයි ප්‍රධාන කැරකුම් බලය දෙන්නේ මේ CNC උනත් ඒක ඒ විදිහම තමයි. ඊළඟට මෙතන ටේල් ස්ටොක් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවාද? ටේල් ස්ටොක් එකෙන් තමයි අපි දිග වර්ක් පීස් එකක් නම් මේක ෆික්ස් කරගන්නේ. එහා කෙරවලේ මොකද දිග එකක් වුණොත් අපිට මෙතනින් සෙන්ටර් එකක් තියලා තද කරනවා. නැත්තම් මේ පැත්ත අපි ටර්න් අවුට් කරනකොට මේක වයිබ්‍රේට් වෙන්න බලනවා. ඒක ඔක සාමාන්‍ය දෙයක්. ඒක දන්නවා. ඊළඟට තියෙනවා මේකේ මෙන්න මේ ටූල් ටරට් එක. මේක මොකද මේකේ එක එක ටූල්ස් ප්‍රමාණවල් මේකට හයි කරන්න පුළුවන් අපිට. සමහර කාලයට 10ක් 12ක් 6ක්. නමුත් අපි දන්නවා සාමාන්‍ය ලේත් මැෂින් එක හයි කරන්න පුළුවන් එක්ක ටූල් 4ක් වගේ තමයි සාමාන්‍ය ටූල් පෝස්ට් එක හයි කරන්න. නමුත් මේ ටූල් පෝස්ට් එකේ හයි කරන්න පුළුවන් ටූල්ස් 10ක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් 12ක් එහෙම හයි කරන්න පුළුවන්. මේක දැන් අද ටර්න් මිල් වෙලා මිලින් ටර්නින් දෙකටම තත්ත්වයටපත් වෙලා මිලින් කරන්න පුළුවන් මේ ටූල් ටරට් එකේ එන් මිල් එකක් වගේ හයි කරලා ඒ වගේ තාක්ෂණයේ දියුණු වෙලා මේ යන්ත්‍රේ දැන් අද වෙනකොට දියුණුවටපත් වෙලා තිනවා. ඒ වගේ විශාල වැඩ කොටසක් කරගන්න පුළුවන් වෙන විදිහට. ඊළඟට මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති මේක තමයි අපි CNC unit එක නැත්නම් කන්ට්‍රෝලර් එක හැටියට හඳුන්වන්නේ. මෙතන ඩිස්ප්ලේ එකක් තියෙනවා. මෙතනින් තමයි කන්ට්‍රෝල් කරන බටන්ස් වර්ගයක් තියෙනවා. ඒතර අපි මේක ගැන මේ දල සටහනක් ඕගොල්ලන්ට තියෙන්නේ. මේක ගැන අපිට තව ඉදිරියට කතා කරන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ ඕගොල්ලන්ට පේනවා ඇති මේ මැෂින් එකක සාමාන්‍ය ඒ වගේම රූපයක් තියෙන්නේ.
මේ තියෙන්නේ කන්ට්‍රෝලර් එක. ඒතකොට මෙන්න මේක තමයි මේ අපි පාවිච්චි කරන CNC කන්ට්‍රෝලර් එක. මේ කන්ට්‍රෝලර් එක උන්ට පේන්නේ නැති මෙතන ඩිස්ප්ලේ එකක් තියෙනවා. අපිට ඕන අපි අඳින අපි හදන්න යන ප්‍රෝග්‍රෑම් එක මේකේ පික්චර් එකක් විදිහට නැත්නම් ග්‍රැෆික් එකක් විදිහට අපිට මුලින් බලන්න පුළුවන් කොහොමද මේකේ කැපෙන්නේ කොහොමද මේකේ ප්‍රෝග්‍රෑම් එක දුවන්නේ කොහොමද ටූල් රන් වෙන්නේ කොහොමද ටූල් චේන්ජ් වෙන්නේ කොහොමද ඒ ටූල්ස් වලට අදාළව මැටීරියල් අයින් වෙන්නේ කොහොමද කියන අපිට මෙතෙන් චෙක් කරගන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙන ෆන්ක්ෂන් කිහිපයක් බටන් කිහිපයක් එක්ක. ඒතර මෙන්න මේක හරහා තමයි අපි මේ මැෂින් එකේ සාමාන්‍ය මැනුවල් අතින් කරකවන දේවල් නෑ මේ එක්ක හෑන්ඩ් වීල් එක එහෙම මොකක් හරි මෙතන තියෙන ස්විච් එකක් පාවිච්චි කරලා තමයි මැෂින් එකේ මූවමන්ට් එක මොකක් හරි කරන්න ඕන. ඒතර මේ හා සමානව තමයි මිලින් මැෂින් එකත් ලේත් මැෂින් එකත් ඒවා දෙකේම ක්‍රියාකාරීත්වය කරන්නේ නැත්නම් ක්‍රියාත්මක කරවන්නේ මෙන්න මේ කන්ට්‍රෝලර් එක හරහා. ඊළඟට කන්ට්‍රෝලර් එක වැදගත්ම කොටසක්. අපි ගිය පාඩම් වලදී කතා කරා මේවා. කන්ට්‍රෝලර් එක තමයි ඇත්තටම අපි මොලේ විදිහට හඳුන්වන්නේ CNC සිස්ටම් එක නැත්නම් CNC සිස්ටම් එක ඇඩ් කරපු මැෂින් එකක ප්‍රධානම අංගය විතර හඳුන්වන්නේ අපි මේ කන්ට්‍රෝලර් එක. අපි කතා කරා ගියවර කන්ට්‍රෝලර් වර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි සිනුමැරික් තියෙනවා, ෆනුක් තියෙනවා, හයිඩන් හාස් ඒ වගේ විශාල ප්‍රමාණයක් තියෙනවා ලෝකේ පාවිච්චි කරන කන්ට්‍රෝලර්ස් වර්ග. නමුත් අද වෙනකොට ගොඩාක් ජනප්‍රිය තාවරපත් වෙලා තියෙන කන්ට්‍රෝලර් කීපයක් තියෙනවා ලෝකෙ පුරා පාවිච්චි වෙන. ඒතර කන්ට්‍රෝලර් එකක් කියන්නේ මොකද්ද? කන්ට්‍රෝලර් එක කියන්නේ අපි මීට කලින් කතා කරලා අපි දන්නවා ඒකෙන් තමයි ප්‍රධානම සම්බන්ධතාවය ගොඩනගන්නේ මොකක් අතරේද? කම්පියුටර් ඒ සිස්ටම් එකයි ඊළඟට මෙකැනිකල් තියෙන කම්පෝනන්ට්ස් අතරේ නැත්නම් ඒ කොටස් අතරේ මැෂින් එකේ තියෙන එහාට මෙහාට මූව් වෙන කොටස් අතරයි ඒ මැෂින් එකට දෙන ප්‍රෝග්‍රෑම් එකයි ඒ ප්‍රෝග්‍රෑම් එකේ කම්පියුටර් අතර තියෙන ලින්ක් එක සම්බන්ධතාවය ගොඩනගන්නේ මෙන්න මේ කියන කන්ට්‍රෝලර් එක. ඒ සම්බන්ධතාවය ගොඩනගනවා විතරක් නෙමෙයි ඒ ප්‍රෝග්‍රෑම් එකට අදාළව ටූල් මූව් කරන්නත් කන්ට්‍රෝලර් එක පාවිච්චි වෙනවා නැත්නම් ඒ තුලින් ක්‍රියාත්මක වෙනවා. රයිට්. ඊළඟට මේ තියෙන්නේ මැෂින් එක ගත්තොත් අපිට මෙතන හොඳින් පේනවා අපි CNC මිලින් එකක නම් අපි කතා කරා මේකේ ඇක්සස් 3ක් තියෙනවා කියලා. නමුත් ලේත් මැෂින් එකක ඇක්සස් 3ක් නැහැ. බේසිකලි තියෙන්නේ ආරම්භයේ තියෙන්නේ ඒකෙත් ඇක්සස් 2යි. ඇක්සස් 2යි අපි මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ මෙතනින් වර්ක් පීස් එකට ගියොත් මේ X එක මේ අතර තියෙනවා, Z එක මේ අතර තියෙනවා. ඒ කියන්නේ X එක හැම වෙලාවෙම මොකක් වෙනවද? වර්ක් පීස් එකේ නැත්තම් අපේ ජොබ් එකේ ඩයමීටර් එක වෙනවා. Z එක වෙන්නේ හැම වෙලාවෙම මොකද්ද? වර්ක් පීස් එකේ ලෙන්ත් එක නැත්තම් ඉදිරියට මැටීරියල් අයින් කරන එක තමයි අපි කරන්නේ. දිග අතට Z ඇක්සස් එක පාවිච්චි කරලා. ඒතර ඇක්සස් දෙකක් නැත්නම් අක්ෂ දෙකක් මූලිකවම පාවිච්චි වෙනවා ලේත් මැෂින් එකට අදාළව. ඊට අමතරින් මේක තව දියුණු වෙනකොට ඉතින් ටර්න් මිල් බවට අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ටර්න් මිල් එකක් බවට පත් වෙලා තව මැටීරියල් අයින් කරන විදිහ සහ එක හැඩැති එක නිමාවන් වලට වැඩ කොටස් නිම කරගන්න පුළුවන්. මේක තමයි අපි මුලින්ම කතා කරන්නේ මෙන්න මේ 2 axis තියෙන ලේත් මැෂින් එකක් ගැන. රයිට්. මේ තියෙන එක වඩා හොඳින් ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතන තියෙන මේ ජොබ් එක. ඒ කියන්නේ අපි කරන වර්ක් පාර්ට් එක. ඒකේ මෙතන තමයි අපි 0 එක විදිහට ගන්න. නැත්තම් මොකද්ද මේකට කියනවා work 0 point එක කියලා work piece එකේ මෙතන තමයි 0 එක. මෙතන ඉඳන් තමයි ප්‍රෝග්‍රෑම් එක මෙතනින් එහාට අරගෙන යන්නේ. මේකෙදී එතකොට ඩයමීටර් එකෙන් අපි අඩු කරනවා නම් අඩු කරන්න වෙන්නේ මොන අක්ෂය හරහාද? x අක්ෂය හරහා. එතකොට මේකේ දිගින් අඩු කරනවා නම් ලෙන්ත් එකෙන් අඩු කරනවා නම් අපිට අඩු කරන්නේ මොන අක්ෂය හරහාද? මේකේ z අක්ෂය හරහා. එතකොට මෙන්න මේ කොටස් දෙක පාවිච්චි කරලා තමයි අපි හැම වෙලාවෙම මේ CNC ලේත් මැෂින් එකට අදාළව පාර්ට් ප්‍රෝග්‍රෑම් එක හදන්න ඕන. එතකොට CNC මැෂින් එකක් කියන්නේ ඇත්තට මෙතන ඔයගොල්ලන්ට පේනද මේ තියෙන CNC මැෂින් එකක ක්‍රියාකාරීත්වය සිදුවන අවස්ථාවක්. මේක බෝරින් එකක් කරන වෙලාවක්. ඒ CNC මැෂින් එකක් කියන්නේ machine which control by certain letters, numbers, codes and symbols. මෙන්න මේ කියන කොටස් වල ආධාරයෙන් හදාගන්න ප්‍රෝග්‍රෑම් එකක් අපි දානවා මොකටද? මෙන්න මේ කන්ට්‍රෝලර් එකට අදාළ මේ තියෙන මිනි කම්පියුටරෙන් තමයි අපි ගන්නෙ. කම්පියුටරේ දාන ප්‍රෝග්‍රෑම් එක තමයි අවසානයේ මැෂින් එකේ ඇක්සස් මූව් වෙන්න සිදු වෙන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එකට අදාළව. ඒතර අපි ඒකට පාවිච්චි කරනවා අකුරු පාවිච්චි කරනවා, ඉලක්කම් පාවිච්චි කරනවා. ඒ සඳහා කේත සංකේත ඒ වගේ දේවල් මේකටම වෙච්ච කෝඩ්ස් වර්ග විශේෂ වෙච්ච කෝඩ්ස් වර්ග තියෙනවා. ඒ කෝඩ්ස් පාවිච්චි කරලා තමයි අපි ප්‍රෝග්‍රෑම් එක හදන්නේ. ඒක තමයි මැෂින් එකට ඉන්පුට් කරන්නේ. ඉන්පුට් කරන ප්‍රෝග්‍රෑම් එකට අනුව මැෂින් එකේ අක්ෂ එහාට මෙහාට නැත්තම් කැරකෙන එක සහ මූව් වෙන එක තමයි නැත්තම් සීරු මාරු වෙන එක තමයි මේ CNC මැෂින් එකක සිද්ධ වෙන්නේ. ඊළඟට අපන් කිව්වා අර මේ කෝඩ්ස් හරහා තමයි අපි මේ කමාන්ඩ්ස් දෙන්නේ නැත්තම් ඒ විධාන දෙන්නේ ඒකටම විශේෂ වෙච්ච කේත වර්ග පාවිච්චි කරනවා කියලා. එතකොට ඒකේ එකක් තමයි S කෝඩ් එක කියලා කියන්නේ. S කෝඩ් එක කියන්නේ ස්පින්ල් එක කැරකෙන්න පාවිච්චි කරන කෝඩ් එක. S එකෙන් අපි දුන්නොත් උදාහරණයක් විදිහට 1500 කියලා ඒ මැෂින් එක ඔන් කරපු වෙලාවට
එයා කරගෙන්නේ RPM එක 1500ක් නැත්නම් භ්‍රමණ වේගය 1500ක් මිනිත්තුවට වට 1500ක් හදාගෙන. ඊළඟට T එකෙන් දෙන්නේ අපි tool එකේ change කරන්න ඕන. නම් ඉතින් අපි දන්නවා අපිට සමහරක් වෙලාවට එක එක කටස් වලින් cutting tools වලින් tools පාවිච්චි කරන්න වෙනවා. එක එක හැඩ කපා ගන්න, එක එක ප්‍රමාණ වලට කපා ගන්න, එක එක නිමාවන ගන්න ඕනේ. ඊපස්සේ විවිධ වර්ග වල tools පාවිච්චි කරන්න වෙනවා. මම කලින් කිව්ව ටරට් එකට මේ කියන හැම tool එකක්ම මේ program එකට අදාළව තියෙන tool එක tools ටික අපි high කරගන්න මොකද අර ටරට් එකට. ඒ ටරට් එකේ ඒ වෙලාවට අපිට ඒ වෙලාවට කැපෙන්න ඕන tool එක නැත්නම් material line කරන්න පාවිච්චි කරන ඒ වෙලාවට පාවිච්චි කරන tool එක tool number එකත් එක්ක දෙනවා M code එකත් එක්ක දෙනවා මෙන්න මේ tool number එක. right T6 කියලා අපි උදාහරණයක් විදිහට දුන්නොත් T6 කියලා දුන්නොත් අරකේ ටරට් එකෙන් එනවා 6 වෙනි tool එක workpiece එකේ material line එක. අන්න ඒ වගේ දෙයක් තමයි මට අදහස් කරන්නේ මෙන්න මේ T code එක හරහා. ඊළඟට F code එක කියන්නේ අපි දන්නව කවුරු feet rate එකක් කියනවා. අපි දන්නවා material ඉවත් වෙන වේගය. මිනිත්තුවට මීටර වලින් මේක දෙන්නේ. ඉස්සර මිනිත්තුවට අඟල් වලින් දුන්නා. දැන් මිනිත්තුවට මීටර වලින් දෙන්නේ. ලෝහ ඉවත් වෙන වේගය කැපී ඉවත් වෙන ලෝහ ප්‍රමාණයේ දිග තමයි අපි feet rate එක කියලා දෙන්නේ. මොකද කපාගෙන යන්න නම් කොච්චර වේගයෙන් ඒක material එකේ material වෙනස් වෙනවා අපි දන්නවා. ඊළඟට ඒක පාවිච්චි කරන tool එකේ material එකත් එක්කත් වෙනස් වෙනවා. පාවිච්චි කරන workpiece එකේ material එකත් එක්කත් වෙනස් වෙනවා. පාවිච්චි කරන tool එකේ diameter එකත් එක්කත් වෙනස් වෙන විස්කම්බේ. එහෙම නැත්නම් කපන ලෝහ කොටසේ දැන් මෙතනදි ගත්තොත් නම් lathe machine එකේදී ගත්තොත් මේක බලපාන්නේ lathe machine එකේ කපන ලෝහයේ විස්කම්බේ අණුව සහ ඒකේ material එක සහ tool එකේ material එක. now milling machine එකට ගත්තොත් මේ diameter එක කියන එක නැත්නම් විස්කම්බේ කියන එක tool එකේ විස්කම්බේ බවට පත් වෙනවා. නැත්නම් tool එකේ diameter එක තමයි ඒකෙදී අපි සැලකිලිමත් වෙන්නේ මේ feet rate එක හදා ගන්න ඕනේ. ඊළඟට R code එකකින් මොකද්ද කියන්නේ? R code එකකින් කියන්නේ R එකෙන් අපි දෙන්නේ හැම වෙලාවෙම radius value එක. මොකක් හරි කපාගෙන යන contour එකක කොතනක හරි circular හැඩයක් නැත්නම් කවාකාර හැඩයක් තියෙනවා නම් අපි දෙනවා ඒක R එකකින්. R එකෙන් අපි තුමු මේ ලීනියා කපාගෙන යනවා. ඊට පස්සේ ආපහු circular හැඩයක් තියෙනවා. කවාකාර හැඩයක් තියෙනවා. කවාකාර හැඩේ අරේ කොච්චරද කියන එක R එකෙන් දෙනවා. ඊළඟට G codes තියෙනවා M codes තියෙනවා. ඇත්තටම CNC program එකක තියෙන G code වලින් M code වලින් තමයි මේ program එක control කරන්නේ. මොකද G code වර්ග ගොඩාක් තියෙනවා. අපි පරිපාඩම් වලදී මේව මතක් කරා කතා කරා. G code වර්ග කිහිපයක් තියෙනවා. ඊළඟට M code වර්ගත් කිහිපයක් තියෙනවා. නමුත් R, F, T සහ S කියන code වර්ග තියෙන්නේ එකයි හැම වෙලාවෙම. ඒතකොට G0 වලින් පටන් ගත්තාම G99 වෙනකම් මේ CNC වල system එකකට related එක එක වර්ගවල codes තියෙනවා. නමුත් අරවේ තියෙන්නේ මේවා ගත S වල T වල F වල R වල ගත්තොත් තියෙන්නේ එකයි. එතකොට M වලත් ඒ වගේ. M වලත් G වල තරම් නැතත් course ප්‍රමාණය වැඩි එකක් නෙමෙයි තියෙන්නේ. machine එක අතර machine එකේ තියෙන features අපිට ඕන වෙලාවට on කරගන්න සහ off කරගන්න තමයි අපි M codes පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට. G code හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ tool එකේ movements වලට තමයි බහුතරයක් මේ දෙක වෙන් කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට තමයි. ඊළඟ මෙතන අර මම කිව්ව G codes කිහිපයක් තියෙනවා. කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා මේ G codes. මෙතන තියෙනවා G00 කියන්නේ rapid. ඒ කියන්නේ ඉතා වේගයෙන් යනවා. මෙතන ඔයගොල්ලෝ පේන්නේ flight tab තියෙන්නේ jet එකක්. ඒතකොට ඒ වගේ වේගයෙන් යනවා. අපිට තනින් තනට tool එක move කරගන්න ඕන නම් ඒ කියන්නේ මේ G00 වලදී කිසිම අවස්ථාවක tool එකේ material line කරන්නේ නැහැ. අපි මේවා පෙර පාඩම් වලදී කතා කරා. ඊළඟට G01 වලදී කරන්නේ G01 වලදී tool එකේ material line කරනවා. හැබැයි linear circular path වෙන හැඩ බෑ. ඒක රේඛීයව අයින් කරනවා. ඒක angle වෙන්න පුළුවන් මොනවා හරි හැඩ වෙනස් වෙන්න පුළුවන්. නමුත් රේඛීයව තමයි material line කරන්න. අපි තුමු G01 එකෙන් x10 y10 යනකොත් එයා රේඛීයව යනවා x10 y10. ඊළඟට G02 කියන්නේ මේක යනවා G01 එකේදී යනවා linear, G02 එකේදී යනවා circular. කොයි පැත්තටද? ඔරලෝසුවේ කටුව කැරකෙන පැත්තට. clockwise. ඊළඟට G03 වලින් යන්නේ ඒකේ අනිත් පැත්ත ප්‍රතිවිරුද්ධ පැත්තට. G03 වලින් යන්නේ CCW counter clockwise. එතකොට මෙන්න මේ codes හතර ගොඩක් වෙලාවට program එකක් ලියනකොට අපිට නිරන්තරයෙන්ම පාවිච්චි කරන්න වෙනවා. ඒක පාවිච්චි නොකර ඇත්තටම මේ ප්‍රධාන code හතර පාවිච්චි නොකර ඇත්තටම අපිට program එකක් හදන්න බෑ. මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති මේ cutter එක යන්නේ දකුණු පැත්තට, මේ cutter එක යන්නේ වම් පැත්තට. ඒ කියන්නේ cutter එකේ ගමන් මාර්ගය තියෙන වම් පැත්තට. ඒතකොට G03 කියනවා. මේ cutter එකේ ගමන් මාර්ගය තියෙන මෙහෙම ගිහිල්ලා දකුණු පැත්තට. එහෙනම් අපි G02 වලින් තමයි එතකොට දන්නව cutter එක යන්නේ දකුණු පැත්තට කියලා. එතකොට මෙන්න මේ G code අපි මං කිව්වේ අර එකයි program එකක් හදනකොට program එකටම G code තමයි හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ. G0 වල ඉඳලා මං කිව්වා 99 වෙනකන් තියෙන මේ විවිධ අවස්ථාවන් වල සුදුසු G code එක පාවිච්චි කරනවා. ඊළඟට M code. M code ගත්තොත් M code එකත් ඒ වගේ අතර මම අර කිව්වා වගේ machine එකේ තියෙන features on කරගන්න අපිට ඕන වෙලාවට on කරන්න off කරන්න තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. දැන් උදාහරණයක් විදිහට direction of rotation M03 rotate වෙන tool එක rotate වෙන direction එක තමයි අපි මේකෙන් M03 වලින් දෙන්නේ.
කොයි පැත්තටද දකුණු පැත්තට කරගෙන නම් M03 මේක direction of rotation CCW මේක අනිත් පැත්තට අර කිව්වා වගේම අර G03 සහ 2 වගේම තමයි ඒක අදාළ ප්‍රෝග්‍රෑම් එකකට මේක අදාළ මොකටද ස්පින්ඩල් එකට නැත්නම් කටර් එකට මේකෙන් වෙන්නේ කටර් එක අපිට කරකෙන්න ඕන කිව්වොත් කරකෙන්න ඕන කමාන්ඩ් එක දෙන්න ඕන M03 වලින් හරි 4 වලින් හරි. ඒතර මේ 3 හරි 4 හරි තීරණය කරන්නේ කොහොමද? මේ කටර් එකේ කටින් ෆ්ලුට්ස් කැපෙන්න තියෙන්නේ කොයි පැත්තටද පිහිටලා තියෙන පැත්ත අනුව අපි තීරණය කරනවා මේකේ M03 ද දෙන්නේ M04 ද දෙන්නේ කියලා. ඊළඟට M05 වලින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ 3 එකෙනු 4 එකෙනු දෙන දෙකම ඕෆ් කරන්නේ M05 වලින්. M06 වලින් මම ඉස්සෙල්ලා අර කිව්වා ඔයගොල්ලන්ට ටූල් චේන්ජ් කරන්න. ඒ කියන්නේ ටූල් නම්බර් එක අපි දුමු අර මම කිව්වා 1 ඉඳන් 10 වෙනකන් ටූල් 10ක් තියෙනවා නම් ඒ 10 අපි දුමු අපිට පස්වෙනි ටූල් එක ඕන නම් අපි දෙනවා T5 M06. එතකොට වෙන්නේ මොකද්ද? M06 කියන්නේ ටූල් චේන්ජ් කියන කමාන්ඩ් එක දෙන්නේ මැෂින් එකට. ටූල් එක චේන්ජ් වෙනවා කීවෙනි ටූල් එකද කියලා අපි දෙන්න ඕනේ T නම්බර් එකත් එක්ක. මෙතන දීලා තියෙනවා මේ T = 4 කියලා දැන් T4 වෙනි එක දුන්නොත් මෙයා ටූල් එක චේන්ජ් වෙලා එනවා. ඊළඟට මේ M code මේවත් නිරන්තරයෙන් යෙදෙනවා. ඊට අමතරින් M30 කියන්නේ හැම වෙලාවෙම අපි මේකේ තියෙන M30 end of program and return to beginning of the program. program එක පටන් ගන්න. ඒ කියන්නේ program M30 වලින් කරන්නේ program එක end කරනවා විතරක් නෙමෙයි restart කරනවා. ආපහු මුලට එනවා. program එක start එකට එනවා. අපිට ආසරය program එක run කරන්න පුළුවන්. හැබැයි M05 දුන්නාන් පස්සේ වෙන්නේ කටර් එක stop වෙනවා විතරයි. එතකොට ප්‍රෝග්‍රෑම් එක හැම වෙලාවෙම මේ M30 අපි දෙන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එකේ අවසාන අපි ප්‍රෝග්‍රෑම් එක ක්‍රියේට් කරන හදනකොට ඔයගොල්ලන්ට බලත හැකි හැම වෙලාවෙම දෙන්නේ M02 හරි M30 හරි තමයි දෙන්නේ ප්‍රෝග්‍රෑම් එකක් හැම වෙලාවෙම ඉවර කරන්න. ඉවර කර එතනින් ඉවරයි. එතනින් එහාට ප්‍රෝග්‍රෑම් එක යන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එක රන් වෙන්නේ නැහැ. අවසානට තමයි M30 දෙන්නේ. මේ කෝඩ්ස් හතරට අමතරින් අපිට පාවිච්චි කරන M05 කියන එක පාවිච්චි කරනවා. M08 කියන එක පාවිච්චි කරනවා. M05 කියන්නේ මම කිව්වා මේ දකුණට වමට කරකවන එක නවත්තන එක කියලා. ඊළඟට M08 කියන්නේ කූලන්ට් එක ඔන් කරනවා. අපිට අපි හැම වෙලාවෙම අපි දන්නවා සාමාන්‍ය යන්ත්‍රයක වැඩ කරත් කටර් එකකින් මැටීරියල් ලයින් කරන්න නම් අපි කටර් එක කපනකොට එතන හීට් එකක් ජෙනරේට් වෙනවා. එතකොට ඒක නැති කරන්න අපි කූලන්ට් එකක් දෙනවා. ඒ කූලන්ට් එක ඔන් වෙන්න කියලා ප්‍රෝග්‍රෑම් එකට දෙන්නේ M8 වලින්. ඒ කූලන්ට් එක ඕෆ් වෙන්න ඕනේ කොතනින් හරි ඕෆ් වෙන්න ඕන නම් අපි දෙනවා ඒක M9 වලින්. අන්න ඒ වගේ M කෝඩ් වල ලොකු භාවිතයක් තියෙනවා මේ ප්‍රෝග්‍රෑම් වලට. ඊළඟට මෙන්න මේක තමයි අපේ තියෙන common format එක. අපි මේක කතා කරමු කොහොමද බ්ලොක් එකක් හැදෙන්නේ කියලා. මෙන්න මේ වගේ අර මම කියන්නේ pattern එකක් කියලා. ඒ pattern එක මෙන්න මේ වගේ බ්ලොක් වල set ගාණක් එකතු වෙලා තමයි අපි හැම වෙලාවෙම program එකක් create කරන්නේ. program එකක් හදන්නේ මෙන්න මේ බ්ලොක් වල එකතුවක්. CNC program එකක් කියන්නේ. ඒක ලේත් වෙන්න පුළුවන්, මිලින් වෙන්න පුළුවන්, වෙන machine එකක් වෙන්න පුළුවන්. මොන machine එකකට අදාළ වුණත් මෙන්න මේ බ්ලොක් set එක එකතුවක් තමයි අපි program එකක් කියන්නේ. ඒතර ඒකේ encode එකක් තියෙනවා. G code එකක් තියෙනවා. XY කියලා coordinate එකක් මිනුමක් දෙනවා කොතනට හරියන්න කියලා. ඊළඟට අර කිව්වා වගේ feed rate එකක් දෙනවා. කපාගෙන යන වේගයක් දෙනවා. spindle එකක් එතන කැරකෙනවා. S code එකක් දෙන්න වෙනවා සමහරක් කියලා. සමහරවිට අර මං කිව්වා වගේ T number එකක් දෙන්න වෙනවා. මොකද tool එක change වෙනවල පළවෙනි tool එක. ඒතර M03 කියන්නේ මේක දකුණට කැරකෙන්න කියන්නේ. ඒතර මේ වගේ එක්ක M code එකක්, T code එකක්, S code එකක්, F එකක්, X එකක්, Y එකක්, Z එකක්, G code එකක් හෝ N එකක් හැම එකම තියෙන. N කියන්නේ sequence number එක. මේ වගේ block set 50ක් තියෙනවා. N 50ක් තියෙනවා. ඒ වගේ මේ 50 වෙනි බ්ලොක් එක තමයි මේ තියෙන්නේ. ඒ වගේ මේ වගේ සෙට් වල එකතුවක් තමයි අපි ප්‍රෝග්‍රෑම් එකක් කියලා හඳුන්වන්නේ. එතකොට මේ කියන dimension word, feed rate, spindle speed, tool function, miss function, M function මොනවා හරි එකක් මේ ඔක්කොම හරි මේන් කීපයක් හරි එකක් හෝ හැම වෙලාවෙම ප්‍රෝග්‍රෑම් එකක මේ එක බ්ලොක් එකක අනිවාර්යයෙන්ම තියෙනවා. මෙතන තව වැදගත් දෙයක් තියෙනවා කියන්න. මෙන්න මේ dimension words වලදී මේ x එක හරි y එක හරි z එක හරි දෙනවා නම් අපි හැම වෙලාවෙම ඩෙසිමල් දශම ස්ථාන තිබුණත් නැතත් මේකේ දශම තිත තියන්න ඕනේ. නැත්නම් සමහර කන්ට්‍රෝලර්ස් වල තියෙනවා ඒක නැති වුණොත් ඒක මැෂින් එක ගන්නෙ මේ එක විතරක් දුන්නොත් අපි ඒක මයික්‍රන්ස් එකයි කියන්නේ. ඒක මිලිමීටරෙන් 1000න් එකයි කියලා ගන්නෙ මිලිමීටර එකක් විදිහට ගන්නෙ නෑ. ඒතර ඒකෙන් අපි හැම වෙලාවෙම මේකේ දශම ස්ථාන දෙන්න මතක තියාගන්න ඕනේ. මේ හැම එකම තනි කොටස්. M0 කියන්නේ එකක්, T1 S F XY G ඒවා ඇහිලා තනි individual words. එතකොට මේවා අපි බ්ලොක් එකක් එන්ටර් කරලා ඉවරලා මේ නම්බර් මේ තියෙන ඩීටේල්ස් සේරම කන්ට්‍රෝලර් එකේ එන්ටර් කරලා ඉවරලා ඉන්පුට් කරලා ඉන්පුට් එක මැෂින් එකේ ඔබපුවා මේවා සෙපරේට් වෙන්වෙන් වශයෙන් වචන මේ වර්ඩ්ස් හැදෙනවා. එතකොට මේවෙන් කියන්නේ මොකක්ද කියන එක අපි තවදුරටත් කතා කරමු.
මේක පළවෙනි එකේ සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකේ ස්ටාර්ට් එකේ මුලින්ම තියෙන්නේ ප්‍රෝග්‍රෑම් නම්බර් එක තමයි හැම වෙලාවෙම. ප්‍රෝග්‍රෑම් නම්බර් එකෙන් තමයි මැෂින් එකට අපි හැම වෙලාවෙම ප්‍රෝග්‍රෑම් නම්බර් එකක් හදලා ඉවරලා ෆයිල් එකක් ඕපන් කරලා ප්‍රෝග්‍රෑම් නම්බර් එකක් හදලා ඉවරලා තමයි එතන තමයි ප්‍රෝග්‍රෑම් එක අපිට මැෂින් එකට එන්ටර් කරගෙන යන්න වෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප් කරගෙන යන්න වෙන්නේ. ඒකෙන්ද අපි මුලින්ම කරන්න තියෙන ප්‍රෝග්‍රෑම් එකක් හදනකොට මැෂින් එකේදී ඒ කියන්නේ අපිට ප්‍රෝග්‍රෑම් එක අතින් ලියන්න ප්‍රෝග්‍රෑම් නම්බර් එක නැති වුණාට කමක් නැහැ. නමුත් මේක මැෂින් එකට ඉන්පුට් කරන්න යද්දී අනිවාර්යයෙන්ම ප්‍රෝග්‍රෑම් නම්බර් එක තමයි මුලින්ම දෙන්න ඕනේ. ඒක එක එක මැෂින් වල එක එක විදිහට දෙනවා. ඒක මැෂින් කියලා මම මේ අදහස් කරන්නේ මෙතනදී කන්ට්‍රෝලර් එක. ඒ තියෙන පාලන පද්ධති CNC පාලන පද්ධතියට අනුව ඒක පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. දැන් මෙතන තියෙන ෆනුක් එකක් නම් ඒක සාමාන්‍යයෙන් O එකකින් පටන් ගන්න. O අක්ෂරයක් එක නම්බර් එක යන්නේ. අංක 4ක නම්බර් එක. 0.0.1 හරි ඒ වගේ මොකක් හරි නම්බර් එකක් යන්නේ. ඒතර මේක මුල්ම දේ තමයි මොකක්ද එතකොට ප්‍රෝග්‍රෑම් නම්බර් එක. ඒතර දෙවෙනියට තියෙන්නේ සීක්වන්ස් නම්බර් එක. හැම එන්කෝඩ් එකක් හැම N1 කියලා මෙතන තියෙනකොට පේනවා ඇති. හැම බ්ලොක් එකකටම මම කියනවා බ්ලොක් සෙට් වල එකතුවක් කියලා ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ. ඒතොර හැම බ්ලොක් එකකටම නම්බර් එකක් තියෙනවා. ඒ කියන්නේ N කෝඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ N නම්බර් එකක් තියෙනවා. ඒක N 1 2 3 4 වෙන්නත් පුළුවන්. N 10 5 10 20 30 40 10න් 18 යන ඒවා වෙන්නත් පුළුවන්. කොහොම වුණත් N නම්බර් එකක් අනිවාර්යයෙන්ම ෆෝමැට් එක නැත්තම් බ්ලොක් එකක N නම්බර් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඊළඟට තියෙනවා මෙතන common specify the allowable maximum speed. දැන් සාමාන්‍ය අපි ලේත් එකේ ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට ඊළඟට අපිට දෙන්න තියෙන වැදගත්ම දෙයක් තමයි මේකේ maximum යන RPM එක කොච්චරද කියන එක. maximum යන RPM එක කොච්චරද කියන එක. කියන්නේ මැෂින් එකේ ඒ කපන කටර් එකයි මැටීරියල් අයින් කරන්න පාවිච්චි කරන කටර් එකයි ඒ වෙලාවට ටූල් එකේ මේ වර්ක් පීස් එකේ මැටීරියල් එක සහ වර්ක් පීස් එකේ ප්‍රමාණය සයිස් එක නැත්නම් ඩයමීටර් එක අනුව අපි කටින් ස්පීඩ් එකක් ඒකට දෙන්න ඕන. නමුත් ඒක අපි දන්නවා විස්කම්බේ 50 තියෙන එකක් 25ට අඩු වෙනකොට ටික ටික ඩයමීටර් එක අඩු වෙනවා කියන එකනේ. ඒක එන්න කපාගෙන එනකොට ඒ විස්කම්බේට හැදෙන්න මේකේ කටින් ස්පීඩ් එක හැදෙන්න ඕන. ඒ විස්කම්බේට හරියන්න RPM එක හැදෙන්න ඕන මේ විස්කම්බේට හරියන්න. එතකොට ඒක ඔටෝමැටිකලි එයා කරගන්න නම් ඒකට අනිවාර්යයෙන්ම උපරිම සහ අවම RPM දෙකක් තියෙන්න ඕනේ. ඒ අතරේ අපි දෙනවා මොකද්ද? මේකට සාමාන්‍ය කටින් ස්පීඩ් එකක්. නැත්තම් ඒක මිනිත්තුවට මීටර වලින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ දෙනවා. ඒ දුන්නාට පස්සේ එයා ඔටෝමැටිකලි කැල්කියුලේට් කරගන්නවා ඩයමීටර් එක මෙච්චරක් අඩු වෙනකොට දැන් ස්පීඩ් එක මෙච්චරක් වැඩි වෙන්න ඕනේ. ඩයමීටර් එක ටික ටික වැඩි වෙනකොට මම මෙච්චර ස්පීඩ් එක කටින් ස්පීඩ් එක ටික ටික අඩු කරගන්න ඕනේ. මේ රිවොලුෂන් ස්පීඩ් එක ටික ටික අඩු කරගන්න ඕනේ. එතකොට ඒතර මුලින්ම අපිට දෙන්න තියෙන්නේ G50 වලින් අපි දෙන්නේ ස්පින්ඩල් ස්පීඩ්. ඒතර මෙතන G කෝඩ් එකක් තියෙනවා S කෝඩ් එකක් තියෙනවා. S එකෙන් අපි මොකද්ද කිව්වේ? ස්පින්ඩල් එකට ස්පීඩ් එක දෙනවා කිව්වා. G එකෙන් මොකද්ද දෙනවා කිව්වේ? මේ වෙලාවේ G50 කියන්නේ maximum RPM එක. ඊළඟට දෙනවා අපි ටූල් නම්බර් එක ප්‍රෝග්‍රෑම් එකට. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ G00 කියලා මෙතන දීලා තියෙන්නේ. G00 වලින් මේක ලේත් එකේ හින්දා ප්‍රශ්නයක් නැහැ. T0101 ඒ කියන්නේ ටූල් නම්බර් එක පළවෙනි එක. මේකෙන් මෙහෙමයි කියන්නේ. දැන් මේක සමහර කලා 20100 කියලා දුන්නත් හරි. ඊළඟ බ්ලොක් එකේ අපි දුන්නොත් T0101 කියලා ඒකෙන් කියන්නේ මේ නම්බර එක විදිහට. ඒ කියන්නේ පළවෙනි ටූල් එක විදිහට මේ මැෂින් එකේ ටූල් ටේබල් එකට මේ ටූල් එක ඇතුළත් කරලා තියෙන්නේ කියන එක තමයි ආපහු එකක් දාලා. නැත්නම් මේක T0යි 1.0යි 0 කියලා දාත හැකි 100 කියලා. ඒ කියන්නේ tool number 1 කියන එක හඳුන්වන්න. නමුත් මේක කියලා තියෙනවද command specify the tool number and tool position offset number. ඒ කියන්නේ tool එක offset කරලා තියෙන ප්‍රමාණයත් අපි tool table එකට machine එක practically කරන්න ඕන එකක්. නැත්නම් program එකේ නෙමෙයි. ඒකත් දීලා තියෙන්නේ කියන එක මෙතන specify කරනවා. මෙන්න මේ T0101 කියන එකේ. නැත්නම් අපි සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකකට දෙනවා T0100 කියලා. කියන්නේ T0යි 100 කියලා දෙනවා. එතකොට දන්න ඒ පළවෙනි ලේත් එකේ නම් ඒක පළවෙනි ටූල් එක. ඊළඟට මේ ටූල් සිලෙක්ෂන් වලදී ටූල් තෝරගන්නකොට අපිට මෙන්න මේ කියන අපේ ටූල් පිළිබඳ සාමාන්‍යයෙන් අපිට අවබෝධයක් තියෙන්න ඕන. IS standard specification of single point cutting tools ගැන අපි පොඩ්ඩක් බලමු මේ tools වර්ග මොනවා tools වල පිහිටීම කොහොමද කියලා. අතන මේකේ tool එකක් තෝරගන්නකොට අපිට මෙන්න මේ ISO මෙන්න මේ කැටගරි එකෙන් තමයි අපි තෝරගන්නේ. එතකොට මේකේ මුලින්ම තියෙන clamping system එක. දැන් ඔයගොල්ලන්ට මේකේ පේනවා ඇති එක එක විදිහට clamp කරලා තියෙනවා tools. ඊළඟට අපිට දෙවෙනි එක තෝරගන්න වෙන්නේ insert එකේ shape එකත් එක්ක. ඒ කියන්නේ tool එකේ rod එකට නැත්නම් tool bar එකට tool එක fix කරන අපි කරන්නේ මේ tip එක අරගෙන high කරගන්න. එතකොට tip එක අරගෙන high කරගන්නේ අපි මේකේ shape එක බලන. එතකොට මේ shape එක තීරණය වෙන්නේ මොකක් එක්කද? අපි කරන job එකත් එක්ක. අපිට කපන්න තියෙන හැඩයත් එක්ක, කපන්න තියෙන තැනත් එක්ක අපි මේ tool එකේ tip එක select කරනවා. හැබැයි මේ tip එක select කරන insert එක select කරනකොට ඒකට සුසු tool bar එකත් අපි select කරගන්න ඕන rod එක.
ඊළඟට තියෙනවා approach කරන්න බලාපොරොත්තු වෙන angle එක. අපි මොන වගේ angle එකකද tool එකට දෙන්නේ. මේ shape එක ගන්නවා. මේ shape එකේ මෙතන තියෙන angle එක කීයද කියන එකත් අපි බලන්න ඕනේ. ඊළඟට මේකේ insert කරලා තියෙන clearance angle. අපි හැම tool එකක්ම අපි දන්නවා කපනකොට ඒකේ තියෙනවා පුංචි clearance angle එකක්. ඒ කියන්නේ work piece එකේ ගැටෙන්නේ නැති වෙන්න point එක විතරක් work piece එකේ වදින්න. එතකොට ඒ වෙලාවට අපි මෙතන පොඩි clearance angle එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ඒක material වර්ගය අනුව කපන තැන අනුව speed එක අනුව tool material එක අනුව ඒවා එකින් එකට වෙනස් වෙනවා. එතකොට මේ හැම එකක්ම select කරගන්න වෙන්නේ අපි කරන්න යන work piece එකත් එක්ක. ඊළඟට බලන්න ඕනේ අපි hand of the tool. ඒ කියන්නේ සමහරක් ඒවා තියෙනවා left hand කපන්න තියෙනවා. සමහරක් ඒවා තියෙනවා right hand කපන්න. සමහරක් ඒවා තියෙනවා මැද ඉඳන් දෙපැත්තටම කපන්න පුළුවන් ඒවා තියෙනවා neutral මැද තියෙන එකක්. ඒ කියන්නේ අපිට දකුණු පැත්තට කපනවා අපි right hand tool එක පාවිච්චි කරනවා. වම් පැත්තට කපනවා නම් left hand tool එක පාවිච්චි කරනවා. අපිට දෙපැත්තටම කපන්න වෙනවා නම් අපිට මෙන්න මේ වගේ point එක මැද තියෙන ඒ කියන්නේ කැපුම් cutting edge එක මැද තියෙන tool එක පාවිච්චි කරන්න පුළුවන් මේ N වලින් හඳුන්වලා තියෙන જાතිය. right ඊළඟට අපිට බලන්න ඕන 6 වෙනි එක විදිහට shank එකේ height එක. shank එකේ height එක මේවා ඇත්තටම තීරණය වෙන්නේ අපි තෝරගන්න machine එක අනුව. අපි ඇත්තටම job එකක් කරන්න යනකොට මුලින්ම tool select කරන්න ඕනේ, machine select කරන්න ඕනේ, tool select කරන්න. tool select කරනකොට අපි දැනගන්න ඕනේ මේ height එක වෙනස් වුණොත් අපේ machine එකට අපිට tool එක high කරන්න බෑ. එතකොට අපි ඒකට සුසු height එකේ tool අපි මේක ඇත්තට මේ specification එක වැදගත් වෙන අපි tool එක වෙනතපොලේ මිලදී ගන්න යනකොට අපි අපේ machine එකට සහ අපේ යන production වලට අදාළ අපේ නිෂ්පාදනයට ගැලපෙන විදිහේ tool එකක් select කර ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ tool එකේ height එක කියන එක වැදගත් වෙන ඇත්තටම machine එක high කරන තැන. ඊළඟට width එක. ඒ කියන්නේ tool එකේ මේකේ පළල මේ කියන්නේ උස මේකේ පළල මේ මෙතන තමයි මේ insert එක high කරලා තියෙනවා පේනවා. ඒ පළලත් අපිට වැදගත් වෙන. ඊළඟට tool එකේ length එක. tool එකේ length එකත් ඒ වගේම අපිට consider කරන්න වෙනවා tool එකක් මිලදී ගන්න යනකොට. මොකද මේ ඇත්තට මේ කාර්ය ඔක්කොම ටික බලපාන්නේ අපි machine selection වලදී. machine එක select කරනකොට ඒකට හරියන tool එක select කරද්දී මේක බලපානවා. අපිට තියෙන machine මොනවද කියලා බලන්න ඕනේ. ඒවට හරියන tools අපි මිලදී ගන්න ඕනේ. ඒවට හරියන tools මිලදී ගන්න ඕන නම් මේ specification කියන ඒවා අනිවාර්යයෙන්ම මේ පිරිවිතර පිළිබඳ අපිට සැලකිලිමත් වෙන්න වෙනවා. ඊළඟට අපි බලමු tool change ගැන කතා කරේ. දැන් අපි ඊළඟට අපේ basic pattern වලදී ඊළඟට අපි යන්න තියෙන්නේ G96 වලින් දීලා තියෙනවා. ඊළඟට G code එක අපි මුලින්ම දුන්නා program number එක. මම ඊළඟට කිව්වා ඒ හැම code එකක්ම එන්නේ n code එකක් එක්ක කියලා. ඊළඟට අපි spell එකේ maximum speed එක දුන්නා. ඊළඟට tool එක change කරා. ඊළඟට අපි tool එක change කරලා ඉවරලා tool එකේ යන්න පුළුවන් මොකද්ද G96 වලින් දෙන specify the cutting speed, spinal rotation in the normal direction and the spinal revolution speed. ඒ කියන්නේ අපි G96 එක S එකට 200ක් දුන්නොත් මේක එයා ගන්න cutting speed එක විදිහට machine එකේ. machine එකේ cutting speed අර මම කියවනේ දැන් maximum යන්න පුළුවන් කීයද 2000. maximum යන්නේ tool එක මේ work piece එක rotate වෙන්නේ 2000ට. මිනිත්තුවට වට 2000යි. හැබැයි අර මං කිව්වා වගේ කපනකොට ටික ටික ඩයමීටර් එක අඩු වෙනවා. අඩු වෙන්න මේකේ සමහරක් වෙලාවට ස්පීඩ් එක අඩු වෙන්න වැඩි වෙන්න වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් වෙන එක තීරණය කරගන්න යා මේ දීලා තියෙන මේකේ දීලා තියෙන කටින් ස්පීඩ් එකත් එක්ක මේ S එකත් දෙක දීලා තියෙන 200. ඒතර 200ට අනුව එයා කැල්කියුලේට් කරගන්නවා මෙච්චර වැඩි වෙනකොට කොච්චරක් රිවොලුෂන් ස්පීඩ් එක අඩු වෙන්න ඕනේද වැඩි වෙන්න ඕනේද. ඒකෙන් තමයි එයා ඒකේ කන්ස්ටන්ට් ස්පීඩ් එක හදාගන්නේ මැෂින් එක. ඊළඟට මේ කියන්නේ මොනවද කියන එක මේ පැහැදිලිව කියලා තියෙනවා මෙතන. මේ ස්පින්ල් එකේ ෆන්ක්ෂන් දෙනවා 96, 97 සහ G50 කියන G codes වලින් දෙනවා. එතකොට G96 වලින් දෙන්නේ constant perpetual speed control. ඒ කියන්නේ ස්පීඩ් එක ඇත්තට 96 එක දුන්නෙන් පස්සේ ඒකෙන් කියන්නේ ස්පීඩ් එක අපි කපන්න යන වර්ක් පීස් එකේ ඩයමීටර් එකත් එක්ක කන්ට්‍රෝල් වෙන්න ඕන විදිහ තමයි ඇත්තටම අපි 96 වලින් දෙන්නේ. G96 එක G96 එක S එකෙන් දෙනවා කටින් ස්පීඩ්. මෙතන එක්සැම්පල් එකක් දීලා දිනවා G90 120යි. The spinal speed varies depending on the diameter of the work piece so that the cutting speed is maintained at 120 දී මිනිත්තුවට මීටර 120යි කියලා හිතාගෙන revolution speed එක මේන්ටේන් වෙනවා. ඒක උඩ වැඩි වෙනවා අඩු වෙනවා 96 එකේ. ඒක දුන්නෙන් පස්සේ. ඇත්තටම අපි RPM එක දෙන්නේ G97 වලින්. S code එකක් එක මෙතන දීලා තියෙනවා G97 S800. ඒ කියන්නේ ස්පින් ස්පීඩ් එක ෆික්ස් එක තමයි 800. වැඩි වෙන්න කියන්නේ කීයද කියලා G50 එක දීලා තියෙන. G50 එක දීලා තිනවා 2100. මේක තමයි මැක්සිමම් යන්න පුළුවන්. RPM එක අපි ස්ටාර්ට් කරන්නේ 800ෙන්. ඒක වෙනස් වෙන්න ඕනේ මෙන්න මේ කටින් ස්පීඩ් එක සැලකිලිමත් ඒක කන්සිඩර් කරගෙන. එන්න එක තමයි මේක ඔටෝමැටිකලි මැෂින් එක ඇතුලේ වෙනවා. අපි මෙන්න මේ කියන ඩීටේල්ස් ටික මේකට ප්‍රෝග්‍රෑම් එකට දුන්නාට පස්සේ.
ඊළඟට තියෙන්නේ අපිට ඇත්තටම moving the tool away from the workpiece after finishing the machine. දැන් ඕක කරාට පස්සේ අපි දැන් මේකට පස්සේ අපි coordinates පටන් ගන්න ඇත්තටම. workpiece එකේ material අයින් වෙන්න පටන් ගන්න. ඒකේ තැනින් තැන material අයින් වෙන්න පටන් ගන්නවා. අයින් වෙන්න පටන් ගලා කොහොම අපි workpiece එකේ වැඩේ ඉවරනට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ මේකේ x එක tool එකේ අයින් කරගන්න. x axis එකේ tool එක අයින් කරගෙන ඊට පස්සේ තමයි z එක අයින් කරලා machine එක home position වලට යවන්නේ. එතකොට මෙන්න මේ කියන pattern එකට තමයි program එකක් යන්නේ. එතකොට ඒකේ pattern එකේ අතරේ blocks තව වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒ machine මේ කපන්න යන workpiece එකේ හැඩය අනුව. ඒක වෙනස් වෙන්න පුළුවන්. Moving the tool the position when turret rotation possible operation show. Right? මේ tool එක අයින් කරගන්න. x එක මුලින්ම අයින් කරන 300 ඊළඟට z එක අයින් කරනවා 150. Right? අන්තිම බ්ලොක් එකේ අපි දෙනවා අර මං ඉස්සෙල්ලා කිව්වා M30 එක. මං කිව්වේ හැම වෙලාවෙම දෙන්නේ NC reset and rewind. ඒ කියන්නේ හැම වෙලාවෙම ප්‍රෝග්‍රෑම් එකේ දැන් ප්‍රෝග්‍රෑම් නම්බර් එක තියෙනවා එන්කෝඩ් වලින් ඇහිලා තියෙනවා ස්පින් ස්පීඩ් එක මැක්සිමම් දීලා තියෙනවා ටූල් එක චේන්ජ් වෙලා තියෙනවා ඊළඟට ස්පින් ස්පීඩ් එකේ වේරි වෙන විදිය කටින් ස්පීඩ් එකත් එක්ක දීලා තියෙනවා ඊළඟට කෝඩිනේට්ස් ටික ගිහිලා තියෙනවා අවසානයේ මොකද්ද තියෙන්නේ M30. M30 කියන්නේ මොකද්ද? ප්‍රෝග්‍රෑම් ස්ටොප් and රීස්ටාර්ට්. ඒ කියන්නේ ආයි ප්‍රෝග්‍රෑම් නම්බර් 1 කියන එකට යන්න. ඒක තමයි අවසානයේ හැම වෙලාවෙම හැම ප්‍රෝග්‍රෑම් එකක තියෙන්නේ ප්‍රෝග්‍රෑම් එක ඉවර නම් අපි දෙන්නේ M30. මෙතනින් අර පැටර්න් එක ස්ටෙප් බයි ස්ටෙප් ඇහිලා පියවරින් පියවර ඇහිලා මේක ඉවර වෙනවා. එතනින් තමයි ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්නේ. එතකොට මේ ප්‍රෝග්‍රෑම් ලියනකොට අපි ප්‍රෝග්‍රෑම් එකක් හදනකොට මේක අපි මේ කලිනුත් කතා කරා absolute coordinate system and incremental coordinate. coordinate system දෙකක් තියෙනවා. CNC ප්‍රෝග්‍රෑම් එකක් manual හැදුවත් නැත්නම් software එකක් පාවිච්චි කරලා හැදුවත් හදන්න system දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි absolute coordinate system. ඒ කියන්නේ අපි ඇත්තටම 0 point එකේ ඉඳලා හැමතැනම coordinates වලට ගිහිල්ලා ආපහු 0 point එකට එන එක තමයි අපි කියන්නේ මේ absolute coordinate system කියන්නේ. incremental coordinate system කියන්නේ යන තැන යා 0 වෙන. බිංදුව ඉඳන් පළවෙනි position එකට ගියා. ඒ බිංදුව ඉඳන් එක දුර යා අතාරින්න. ඊට පස්සේ එකේ ඉඳන් දෙකට තියෙන දුර තමයි ගණනය කරගන්නේ හැම වෙලාවෙම. හැබැයි මේකෙදි වෙනසක් තියෙනවා මිලින් වලදී ලේත් වලදී. මිලින් වලදී අපි ගොඩක් වෙලාට පාවිච්චි කරන XYZ axis තුනටම දෙන්නේ incremental වුණත් absolute වුණත් ඒ අක්ෂර තුනමයි ඒ අකුරු තුනමයි පාවිච්චි කරන්නේ. නමුත් බහුතරයක් ගොඩක් වෙලාවට turning program වලදී x වෙනකොට අපි w දෙනවා z වෙනකොට සරි මේක මාරු වෙලා තියෙන්නේ x වෙනකොට u දෙනවා z වෙනකොට w දෙනවා. එතකොට එහෙම ඒකෙන් මේක automatically ඒක අපි incremental කියලා ආය අමුතුවෙන් දෙන්න ඕනේ නැහැ. දැන් සාමාන්‍යයෙන් program එකක් start කරනකොට incremental නම් ඒක G91 කියලා දෙන්න ඕන. අපි මේක මිලින් ප්‍රෝග්‍රෑම් වලදී කතා G91 දැන් එතනින් ඉඳන් ප්‍රෝග්‍රෑම් එකේ ඉන්ක්‍රිමෙන්ටල් එන්නේ කියලා. එතනින් ඉන්ක්‍රිමෙන්ටල් ඉවරන ඇබ්සලූට් පටන් ගන්නවා ආයි G90 දීලා දෙන්න ඕන. හැබැයි මේ දෙක මාරු වෙනවා නම් අපි හිතමු XY වලින් කෝඩිනේට් එක ලියන් මේ ලේත් ප්‍රෝග්‍රෑම් වල මම කතා කරන්නේ. ලේත් ප්‍රෝග්‍රෑම් එකකදී XY වලින් කෝඩිනේට් ලියන් ඇහිලා එකපාරට මේක ඉන්ක්‍රිමෙන්ටල් හරි ඇබ්සලූට් හරි ලියාගෙන එනවා. ඇබ්සලූට් කියලා අපි හිතමු ලියාගෙන එන්නේ x එකයි z එකයි ලියන් එනවා. absolute වලින් ලියාගෙන ප්‍රෝග්‍රෑම් එක දිගට හැල්ල එක තැනකදී වෙනස් කරනවා අපි කෝඩිනේට් එක දෙනවා u වලින් w වලින්. එතකොට අපි G90 දැන් අපි වෙනස් වෙනවා ඉන්ක්‍රිමෙන්ටල් වලට කියලා අපෝ මැෂින් එකේ ප්‍රෝග්‍රෑම් එකට දෙන්න ඕනේ නැහැ. මේකෙන් එයා කියව ගන්නවා මොකක්ද එක පාටම කෝඩිනේට් එක වෙනස් වුණා මොනවටද ඉන්ක්‍රිමෙන්ටල් වලට කියලා. ඒ කියන්නේ මේක ඒ ක්‍රමයේදී මේක මිලින් වලට වඩා පහසුයි. මෙතන තියෙන්නේ ඒ වගේ වෙනස් කරපු absolute dimension එකයි ඊළඟට incremental dimension එකයි. බලන්න මෙතන 0 point එක මෙතන තියෙනවා. මේ පළවෙනි P1 එකට එනකොට x10යි මෙතන මේ diameter එක කියන්නේ අපි හැම වෙලාවෙම කිව්වා මොකද්ද x එක z එක කියන්නේ length එක. දුර කොච්චර දුර යන්න තියෙනවද කියන්නේ. එතන මෙතන 0 එක නම් මෙතනින් x එක බිඳුවයි බිඳුවයි බිඳුවේ ඉඳලා පළවෙනි P එකට යනකොට යන්නේ මොකද්ද diameter එක තමයි වැඩි වෙන්නේ. එහෙනම් x එක 10යි. right ඊළඟට යන්න තියෙන්නේ මොකද්ද x එක 10 තීද්දි මෙයා යනවා මොකටද z එක මෙතන බිඳුව නම් z අරහෙට මොනවද ඍණ 10ක් යනවා z එක මෙතන ඍණ 10ක් යනවා. එතකොට මෙන්න මේ විදිහට දැන් ඔක්කොම බලන්න ඉන්න තැන ඉඳන් තමයි ගිහිලා තින්නේ. දැන් ඊළඟට P3 එකට තුන්වෙනි පොයින්ට් එකට යනකොට මේකේ x එක තමයි යන්නේ. x එක ගිහිලා තියෙන්නේ කීයද 20ක්. 20ක් ගිහිලා තියෙන්නේ මෙතන බිඳුව මෙතනට 10යි මෙතන මෙතනට 10යි. ඒ 20 තමයි ගිහිලා තියෙන්නේ. එතකොට ඒ බිඳුවේ ඉඳන්මයි ගිහිලා තියෙන්නේ. මෙතන 60ට යනකොට බලන්න z එක 60ට යනකොට 30යි 20යි 50යි 10යි 60යි. ඒ කියන්නේ මේ බිඳුවේ ඉඳන් තමයි 60ට ගිහිල්ලා තියෙන්නේ. මේ බිඳුවේ ඉඳන් තමයි 60ට ගිහිල්ලා තියෙන්නේ. ඒක තමයි ඒකේ තියෙන ඇබ්සලූට් වල තියෙන ක්‍රමය. අපි මේක කතා කරා. ඊළඟට ඉන්ක්‍රිමෙන්ටල් වලදී බලන්න මේ යන තැන 0 වෙලා තියෙන P1 වලට එනකොට x w එක කියන්නේ මෙතන z එක. z එක බිඳුවයි. x එක විතරක් 10ක් යනවා. right ඊළඟට
P2 එකේදී Z එක විතරයි යන්නේ. මොකද X එක මෙතනින් අතෑරියා. මෙතනින් මෙහෙට යන්නේ මොකද? X එක වෙනස් වෙන්නේ නැහැ. Z එක විතරයි වෙනස් වෙන්නේ. Z එක -10ක් ගියා ඉතින් මේ මෙතෙන් දුර 10යි තියෙන 10ක් ගියා. X එක වෙනස් වෙන්නේ නැහැ. Z එක විතරයි යන්නේ. මෙතනදී මොකද? ඩයමීටර් එක ආයි වැඩි වෙනවා. ඒතර මෙහෙට යamak තියනවද? නැහැ. මේ දුර කොච්චරක් වෙනස් වෙනවද කියන එක විතරයි බලා ගන්න. එතන අපිට මේකේ ඩයමීටර් එක දීලා තියෙනවා 20යි කියලා. මේකේ ඩයමීටර් එක දීලා තියෙනවා 10යි කියලා. එහෙනම් මෙතන ඩයමීටර් එක කීයද? 10යි. එහෙනම් අපි යන්න ඕනේ කීයක්ද? X එක 10ක් යන්න ඕනේ. මේ X එක 10ක් ගියා P3 වලින්. ඒ වගේ බලන්න මේ පියවරෙන් පියවර ඊළඟට P4 එකේදී Z එක විතරයි -20ක් යන්නේ. ඊළඟට ආයි X එක විතරයි change වෙන්නේ. ආයි Z එක විතරයි change වෙන්නේ. මේ වගේ මේ ඇබ්සලූට් වල ඉන්ක්‍රිමෙන්ටල් ඩිමෙන්ෂන් වල දෙක තමයි තියෙන්නේ යන යන තැන 0 වෙන්නේ. හැබැයි මේක දෙන්නේ මොනවද? U සහ W. X සමානයි U, Z සමානයි W. මේ දෙකෙන් තමයි මේකේ කෝඩිනේට් දෙන්නේ. මේ X එක කියන්නේ මේකේ ඉන්ක්‍රිමෙන්ටල් වලදී U එක වෙනවා. Z එක කියන්නේ W වෙනවා ඉන්ක්‍රිමෙන්ටල් වල. අතර මේක දෙක තමයි මම හිතන්නේ ඔකට මීට පෙරත් කතා කරමු මේ ගැන යම්කිසි අදහසක් ඇති මේ පිළිබඳ දැනීමක් ඇති ඉන්ක්‍රිමෙන්ටල් ඇබ්සලූට් කොහොමද ප්‍රෝග්‍රෑම් එකේදී වෙනස් වෙන්නේ කියලා. හැබැයි දැන් මම අර කිව්ව මේකේ වැදගත්ම කාරණේ තමයි අපි ඉන්ක්‍රිමෙන්ටල් වලට ඇබ්සලූට් වලට මාරු වෙද්දී අතරමැදදී G90 වලින් දෙන්නේ මොකද්ද අපි G90 වලින් දෙන්නේ ඇබ්සලූට් කෝඩිනේට් සිස්ටම් වලින් ප්‍රෝග්‍රෑම් එක ලියන්න කියන කමාන්ඩ් එක දෙන්නේ. එතනින් පළහැර තමයි මේ ටික ලියන්නේ. G91 වලින් දෙන්නේ මොකක්ද? G91 වලින් දෙන්නේ ඉන්ක්‍රිමෙන්ටල් කෝඩිනේට් සිස්ටම් කියන එක. ඒතර එතනින් පල්ලෙහාට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක ලියන්නේ ඉන්ක්‍රිමෙන්ටල් කියලා අනිත් ප්‍රෝග්‍රෑම් වල. ඒ කියන්නේ මේ අපි XY නම් XYZ නම් පාවිච්චි කරන්නේ. ඒතර මේකෙදි වැදගත් වෙන්නේ අපි ඇබ්සලූට් ඉන්ක්‍රිමෙන්ටල් කියලා කියන්න ඕනේ නෑ ප්‍රෝග්‍රෑම් එකට. මේකෙදි වෙන්නේ මේ විදිහට මෙතනට ලියන් ආවා මෙතන ඉඳන් පටන් ගත්තා UW කියලා. එතකොට අපි ආයි කියන්න ඕනේ මේක ඉන්ක්‍රිමෙන්ටල් වලින් එන්නේ කියලා. එතනින් පල්ලෙහාට ප්‍රෝග්‍රෑම් එක කරා යන්න පුළුවන් දිගටම එහෙම වෙනස් වෙවි. ආයි ඇබ්සලූට් වලට යත XY වලින්. මෙහෙම වෙනස් වෙවි යන්න පුළුවන් මේ ඉන්ක්‍රිමෙන්ටල් ඇබ්සලූට් සිස්ටම් එකේ. සාපේක්ෂ සහ නිරපේක්ෂ ඛණ්ඩාංක ක්‍රමවලදී මේ මෙතනක් තියෙන්නේ ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ඔයගොල්ලන්ට පේනවා ඇති. මේක මේ W වලින් ආයෙ වෙනස් වෙලා තියෙනවා. ඊළඟට X එකට ආයෙ ඇහිලා තියෙනවා ඇබ්සලූට් වලින්. ඉන්ක්‍රිමෙන්ටල් වලින් යන්නේ මෙතෙන්ට ගියා මෙතනදී මෙතනට යනකොට 0 වුණා. එතනදී ආයෙ වෙන්නේ එතන ඉඳන් අතනට 15ට තමයි ඩිමෙන්ෂන් දීලා තියෙන්නේ. මේ 15 Z එක. ඒතර ඒ විදිහට ඉන්ක්‍රිමෙන්ටල් ඩිමෙන්ෂන් කියන්නේ හැම වෙලාවෙම යන තැන 0 වෙලා එතනින් එහාට ආපහු එතනින් ඉඳන් අනිත් පොයින්ට් එකට තියෙන ප්‍රමාණය ගණනය කර ගැනීමක් තමයි ඉන්ක්‍රිමෙන්ටල් වලදී වෙන්නේ. දැන් බලන්න මේ තියෙන්නේ රෆින් සයිකල් එකක්. මම අර ඉස්සල්ලා ඉන්ට්‍රොඩක්ෂන් එකේදී කතා කරන දේවල් වලදී කිව්වා මෙන්න අපි මේ රෆින් සයිකල් එක සහ ෆිනිෂින් සයිකල් එක ගැන කතා කරනවා. එතන G71 වලින් තියෙන්නේ එක කෑන් සයිකල් එකක් තමයි. G71 වලින් කියන්නේ අපි පාවිච්චි කරන්නේ අපේ මැටීරියල් රෆ් එකේ අයින් කරගන්න. මුලින්ම උඩ ලේයර් එක අයින් කරගන්න. ෆිනිෂින් වලට පොඩි ලේයර් එකක් ඉතුරු කරලා ඒක අයින් කරගන්න තමයි. මොකද අපි දන්න දැන් අපිට මිලිමීටර් 50ක විස්කම්බයක් තියෙන රොඩ් එකක් මිලිමීටර් 20ක් වෙනකන් ඩයමීටර් එක අඩු කරගන්න. එතකොට අපිට එක සැරේ මේ මිලිමීටර් 30ම කපලා අයින් කරන්න පුළුවන්ද? බෑ. ඒක ප්‍රායෝගික නෑ. ඒ කියන්නේ ටූල් එක අනිවාර්යෙන් බ්ලන්ඩ් වෙනවා, කැඩිලා යනවා, එක මොකක් හරි වෙනවා. ඒ නැත්තම් ෆිනිෂින් එකේ ප්‍රශ්නයක් වෙනවා නැත්තම් මෙෂර්මන්ට් වල ප්‍රශ්නයක් වෙනවා. ඒකින්ද අපිට මේක 50 ඉඳලා 20ට අඩු කරන්න ඉතුරු මිලිමීටර් 30 ස්ටෙප් බයි ස්ටෙප් ඒ කියන්නේ පොයින්ට් දෙකෙන් දෙකට අයින් කරගන්න ඕන නම් අපි හිතමු ඒතර එකම ප්‍රෝග්‍රෑම් එක දිගටම රන් වෙන්න තමයි අපි මෙන්න මේ සයිකල් එකක් කියන්නේ. ඒකයි මේ සයිකල් එක පාවිච්චි කරන්නේ. ඒතර මේකෙදි G71 කියන එකෙන් කියන්නේ රෆින් සයිකල් කියන එක තමයි අපි මේ පටන් ගන්න. රෆ් එකේ මැටීරියල් එක ඉක්මනින් අයින් කරගන්න. ඒතර මේ U එකත් එක්ක දෙන ප්‍රමාණය තමයි අපි කියන්නේ U එකට දෙන ප්‍රමාණය තමයි එක සැරයකට ඩෙප්ත් වෙන ප්‍රමාණය. අපි તો මිලිමීටර් 20ක් අපිට අයින් කරන්න තියෙනවා මැටීරියල් එකේ සම්පූර්ණ ඩයමීටර් එකෙන් 20කට එක සැරයකට කීයක් අයින් වෙනවද? එක සැරයකට අපි දෙනවා මේකට 0.5යි. මිලිමීටර් 0.5 මේක මිලිමීටර් භාගයයි. ඒතර භාගය ඒවා මේක 40 සැරයක් ගියාට පස්සේ තමයි මිලිමීටර් 30ට මේ ෂාෆ්ට් එක හැදෙන්නේ. එතන අන්න ඒ වගේ මෙතනට G71 U.5යි R කියන්නේ රිටැක් එක. ඒ කියන්නේ දැන් අපි මෙහෙට මේ අතර මෙහෙම කපාගෙන යන මැටීරියල් දැන් මෙහෙම රොඩ් එක තියෙනවා මේක මේ අතර කපාගෙන ගිහිල්ලා ආයි ටූල් එක මුලට එන්න ඕනනේ මැටීරියල් අයින් කරන්න. මුලට එන එක අර කපාගෙන ගිය තැනදීම එන්න බෑ. ඒ පාත් එකෙම එන්න බෑ. එහෙනම් මෙයා මෙතන කපාගෙන ගිහිල්ලා පොඩ්ඩක් ඉස්සෙන්න ඕන. ඉස්සෙල්ලා තමයි මෙහෙට එන්නේ. නැත්තම් ටූල් එකේ එන පාත් එකෙත් ආයි මැටීරියල් එකේ වදිනවා. අන්නේ කොච්චරක් ඉස්සෙන්න ඕනද ඒ රිටැක් එක දෙන්නේ R එකත් එක්ක. අපි අරකට 0.5යි මේකට මිලිමීටරේ හරි 0.5යි හරි දෙන්න. එතකොට මෙහෙට කපාගෙන ගියා මිලිමීටරයක් ඉස්සුණා ආයි මෙහෙට ආවා ඊළඟ 0.5න් දීලා තියෙන අර මිලිමීටරේ තව 0.5කුයි එකතු වෙලා 1.5ක් ෆීඩ් වුණා ආයි කපා. ඒතර මෙන්න මේ කියන සයිකල් එක තමයි අර මිලිමීටර 20 වෙනකම්ම ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒකට තමයි මෙන්න මේ කියන G71 රෆින් සයිකල් එක පාවිච්චි කරන්නේ. මීට අමතරව මේකෙදි මට කියන්න බැරි වුණා ඊළඟට මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති
පළවෙනි එකේ මේ දෙවෙනි එකේ තියෙනවා P1යි Q1යි කියලා. P1 Q1 කියන්නේ මොන පරාසෙද? මේ කියන සයිකල් එක ක්‍රියාත්මක වෙන්න ඕන කොච්චර පරාසිකද කියන එක P1කට අපි අංකයක් දෙනවා Q1කට අංකයක් දෙනවා. ඒතර ප්‍රෝග්‍රෑම් එකේ අපි දානවා P අංකේ මෙතනින් පටන් ගන්නවා මෙන්න මේ කියන සයිකල් එක මෙන්න මෙතනින් ඉවර වෙනවා. මෙන්න මේ පරාසෙ තියෙන ප්‍රමාණය තියෙන පරාසයේ තියෙන ප්‍රෝග්‍රෑම් එක නැත්තම් කෝඩිනේට් ටික ඩිමෙන්ෂන් ටික මෙන්න මේ සයිකල් එක ක්‍රියාත්මක වෙන්න කියන. හරි ඒක තමයි කියන්නේ. ඊළඟට දෙනවා ආයි දෙවෙනි පේලියේ තියෙනවා දැන් පළවෙනි එකට අපි දුන්නේ කට් වෙන්න ඕන එලවන්ස් එකයි ඊළඟට රිට්‍රැක්ට් එකයි. මේකට දුන්නා කොයි පරාසයේද P එකටයි Q එකටයි. ඊළඟට U එකටයි W එකටයි දෙනවා අපි. U එකේදී දෙන්නේ ෆිනිෂින් සයිකල් එකට අපි කොච්චරක් ඉතුරු ගන්නවද කියන එක. මොහොකින්ද U එක කියන්නේ X එකකින්. X අක්ෂයෙන් කොච්චරක් ඉතුරු ගන්නවද? W කිව්ව ඉන්ක්‍රිමෙන්ටල් වල අපි මොකක්ද සමානයි කිව්වේ Z එකට. Z අක්ෂයෙන් කොච්චරක් ඉතුරු කරනවද? එන්න මේ ඇක්සස් දෙකෙන් කොච්චර ඉතුරු කරනවද? එහෙනම් අපි මේකට දෙනවා 0.5 මිලිමීටර් භාගේ දෙකෙන් ඉතුරු කරන ෆිනිෂින් සයිකල් එක. එතකොට මෙන්න මේ මේ දේ ක්‍රියාත්මක කරලා රෆින් සයිකල් එකේ මැෂින් එක නවතිලා ටූල් එක ෆිනිෂින් සයිකල් එකට චේන්ජ් වෙනවා. අපි දීලා තියෙනවා නම් ෆිනිෂින් සයිකල් එක. අපිට මේවා 0 දුන්නොත් මොකද වෙන්නේ? රෆින් සයිකල් එකෙම ප්‍රෝග්‍රෑම් කියන්නේ කට් වෙලා ඉවර වෙනවා අපේ ඩිමෙන්ෂන් වලට. රයිට්? ඊළඟට තියෙන්නේ යනවා කියන ෆිනිෂින් සයිකල් එක. ෆිනිෂින් සයිකල් එක අපිට ඩිමෙන්ෂන් දෙන්න මොනවා කරන්නේ? අරක ඩිමෙන්ෂන් ටික තියෙනවනේ. ඒ ප්‍රෝග්‍රෑම් එකයි මේකයි ලින්ක් වෙනවා. ලින්ක් වුණාට පස්සේ P1යි Q1යි මොකද්ද රේන්ජ් එක කියලා සහ ඒකට ෆීඩ් රේට් එක දෙන්න විතරයි තියෙන්නේ. එතකොට G70 කිව්ව ගමන් මැෂින් එක අයිඩෙන්ටිෆයි කරගන්න දැන් ෆිනිෂින් සයිකල් එක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒකට අපි ටූල් එක චේන්ජ් කරලා දීලා තියෙනවා. ඒ ටූල් එකේ යනවා අර 0.5 x එකනුයි z එකනුයි අයින් වෙනවා. ඒක තමයි ෆිනිෂින් සයිකල් එකෙන් කරන්නේ. එතකොට අපිට තියෙන්නේ මෙන්න මේ අද අපි කතා කරන්නේ මෙන්න මේ ප්‍රෝග්‍රෑම් මෙන්න මේ ඩ්‍රොයින් එකට අදාළව CNC ප්‍රෝග්‍රෑම් එකක් හදාගන්නේ කොහොමද කියන එක. මේකේ තියෙනවා ස්ටෙප් කිහිපයක් තියෙනවා. ඩයමීටර්ස් කිහිපයක් තියෙනවා. ඔයගොල්ලෝ පේන ඇති. මුලින්ම කරන්න ඕනේ ඇත්තටම ඩ්‍රොයින් එකක් හම්බුනාට පස්සේ අපිට ඒක හොඳට කියවලා තේරුම් අරගෙන මේකට අදාළ මැෂින් සිලෙක්ට් කරගන්න ඕනේ. මේකට අදාළ ටූල් සිලෙක්ට් කරගන්න ඕනේ. මේකට අදාළ මෙතඩ් එක මොකක්ද කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. එතකොට ඒකෙදී අපිට මේ 0 පොයින්ට් එක විතර මේක අරන් තියෙනවා. මේකේ රෝල්ට වෙනකන් අපිට ටර්න් අවුට් කරන්න තියෙනවා. මිලිමීටර් 98ක් දිග රොඩ් එකක් තමයි අවසානයේ මේ බාර් එකක් තමයි හදාගන්න ඕනේ. මෙන්න මේ ස්ටෙප් වලට මේ කියන ඩයමීටර්ස් වලට සහ රේඩියස් වලට. right එතකොට මේ ඩිමෙන්ෂන් මේකේ දීලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ මුලින්ම මේකේ කරලා තියෙන්නේ මේ පැත්තට ප්‍රෝග්‍රෑම් එක හදන්න කලින් රොඩ් එක සම්පූර්ණයෙන් හදාගෙන තියෙනවා. මේ පිටිපස්ස මැෂින් එකට චක් එකට අල්ලන පැත්ත හදාගෙන තියෙනවා. ඒකේ මොකද්ද කරලා තියෙන්නේ? මේක තමයි 0 එක විදිහට අරන් තියෙන්නේ. මිලිමීටර් 45ක ඩයමීටර් හිටින්න 45යි 49යි තියෙන ටේපරයක් හිටින්න මිලිමීටර් 3ක ටේපරයක් හිටින්න කොච්චරක් දිගට 32ක් දිගට මේක ටර්න් අවුට් කරගෙන තියෙනවා. ඒතර මුලින්ම මම අර කිව්වා වගේ දීලා තියෙන මොකද්ද? ප්‍රෝග්‍රෑම් නම්බර් එක O එකත් එක්ක. ඊළඟට දීලා තියෙනවා G28 W0 U0 W0. ඒ කියන්නේ මැෂින් එක රෙෆරන්ස් යන්න කියනවා. අපි දන්නවා G28 කියන්නේ මැෂින් එකේ රෙෆරන්ස් යන්න කියලා. ඊළඟට G54 කියන එක අපි දන්නවා. G54 කියන්නේ workpiece coordinate system. මීට කලින් ප්‍රෝග්‍රෑම් එකේදී අපි කතා කරා coordinate system මෙච්චර ප්‍රමාණයක් තියෙනවා. අපිට ඕන එකකට මේ ප්‍රෝග්‍රෑම් එක එන්ටර් කරගන්න පුළුවන් 54 ඉඳලා 59 වෙනකන් තියෙනවා කියන. එතන පළවෙනි ටූල් එක තමයි එන්නේ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ T0100 කියලා දීලා තියෙන පළවෙනි ටූල් එක කියන එක. එතන ටූල් නම්බර් 1 ටූල් ටේබල් එකේ ටූල් නම්බර් 1 එකට මේක ඉන්පුට් කරලා තියෙනවා කියලා තියෙනවා මොකද්ද? T0101 වලින්. right? ඊළඟ G50 වලින් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මොකද්ද? maximum RPM එක 1300 දීලා තියෙනවා. cutting speed එක දීලා තියෙනවා G96 වලින් අර ඉස්සෙල්ලා කිව්වා වගේ මොකද්ද? 130ට අර වෙනස් වෙන්න ඕන ඩයමීටර්ස් වලදී වෙනස් වෙන හැටි. වෙනස් වෙන්න ඕන රේන්ජ් එක දීලා තියෙනවා. ඊළඟට M03 කියන්නේ දකුණට ස්පින් ලෙක් කරගෙන කියන්නේ. ඒ කියන්නේ මේ ජොබ් එක රොටේට් වෙනවා. ඊළඟට මෙයා මුලින්ම එන්නේ කොහෙටද? මුලින්ම එන්නේ G00 වලින් එනවා x එක 55යි. ඒ කියන්නේ මේකේ සම්පූර්ණ ඩයමීටරේ 49න් 55යි. ඒ කියන්නේ x එක කියන්නේ මේ අතරේ නේ 55යි. Z එක 0 එක හැලා මෙතන 0 එක නම් මෙන්න මේ හරියට එන්න කියලා මේ කියන්නේ. ඊට පස්සේ යන්න G71 රෆින් සයිකල් එක ස්ටාර්ට් වෙලා තියෙනවා. මේක එක සැරයකට කීයක් කැපෙනවද? U එකට දීලා තියෙනවා එකක්. ඒ කියන්නේ එක සැරේ මේකේ කැපෙනවා මිලිමීටර එකක්. ඊළඟ සැරේ මෙතන මේකේ තියෙන ෆයිනල් ඩ්‍රොයින් එක. මේකට අපි તો මිලිමීටර 55ක වැඩ කොටසක් ගත්ත කියලා. එතකොට ඒකේ 55 නම් මේක 6 පාරක් යන්න ඕනේ 49 වෙනකන් හැදෙන්න. එතකොට මේකේ රිටැක් එක දීලා තියෙනවා 0.5 කියලා R වල. ඊළඟ G71 වල මෙන්න මේ දැන් මම අර ඉස්සලා කිව්වා P නම්බර් එකක Q නම්බර් එක. P එකට දීලා තියෙනවා 30 කියලා Q එකට දීලා තියෙනවා 40 කියලා. එතකොට මේ නම්බර් එක මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තියෙන ඕගොල්ලන්ට පේන නැති N30 කියලා. මේ P සමානයි N, Q සමානයි මෙතන N. right? ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන තැන, ඒ කියන්නේ මේ රේන්ජ් එකේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන තැන N එක සමානයි Q වල දෙන ප්‍රමාණයට, P වල දෙන ප්‍රමාණයට සමානයි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න තැන N වලට දෙන ප්‍රමාණය. එතකොට ඒ අනුව මේකේ G01 වලින් X එක මුලින්ම ෆීඩ් වෙලා තියෙනවා. ඒ කියන්නේ ෆේස් කරලා ඊට පස්සේ කූලන්ට් එක ඔන් වෙලා තියෙනවා. M08 වලින් ඊට පස්සේ Z එක 0 වෙනවා. කියන්නේ මෙතනට ටූල් එක එනවා. ඊට පස්සේ
x එක 45යි. x එක පළවෙනි එක කියන්නේ කීයද 45ට ඇවිල්ලා ඊළඟට x එක 49යි z එක -3යි. ඒ කියන්නේ 49 කියන්නේ මෙතනට ඈත් වුණා. z එක -3ක් මේ තියෙන්නේ ඇතුළට. ඒතර මේ ටේපර් එක වදිනවා. ඊළඟට තියෙන්නේ මොකද්ද? x එක ඒ විදිහට යන්න කියනවා. z එක මයිනස් යන්න කියන එක 35ක්. මේකේ තියෙනවා 32යි. මොකද ටිකක් එහාට දාගත්තන් පස්සේ මෙයාව අනිත් පැත්ත හරවලා අපිට චක් එකේ අල්ල ගන්න පුළුවන්. ඒකට තමයි අන්න ඒ කියන සයිකල් එක. ඒතකොට කී පාරක් වෙනවද කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ ඒ කියන මේ කාරණේ කියන්නේ මේ කියන ඩිමෙන්ෂන් ටික කී පාරක් වෙනවද කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ සයිකල් එකේ. right? අවසානයේ ඊට පස්සේ M4 M9 දීලා කූලන්ට් එක ඔෆ් කරලා G00 x එක අයින් කරලා z එක අයින් කරලා tool එක නම්බර් එක මොකද අයින් වෙන්න කියලා තියලා තිනවා. ඊළඟට M5 කියලා ප්‍රෝග්‍රෑම් එක stop. මෙතනදී M30 නෙමෙයි. ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට change වෙනවා. ඊළඟ ප්‍රෝග්‍රෑම් එක තමයි මේකේ finishing cycle එක. එතකොට finishing cycle එකේ මේකේ දීලා තිනවා T නම්බර් තුන්වෙනි tool එක තමයි change වෙලා තියෙන්නේ. අර විදිහටම spindle එකට specification දීලා තියෙනවා G50 සහ 96න් G50 සහ G96න් අර විදිහටම tool එක 0 වෙලා ඇහිලා තිනවා. අවසානයේ මොකද්ද? මෙන්න දෙන අර අපි මුලින් ප්‍රෝග්‍රෑම් එකට G71 වලදී දීපු P30 සහ Q40 කියන එක දෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ මේකේ ඩිමෙන්ෂන්. අරකේ P30 වල උනේ මොකද්ද? Q40 වල කොහෙද කැපුනේ? අන්න එතන කැපෙන කොච්චරද අපි G71 වල ඉතුරු කරපු allowance එක. ඉතුරු කරපු ප්‍රමාණය 0.5යි අපි ඉතුරු කරේ 0.5 මේකේ කැපිලා යනවා. ඕක තමයි වෙන්නේ අවසානයේ අර විදිහටම M00 දීලා මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා තිනවා. මේක ඉවරයි එතන. නැත්තම් M30 දෙන්න ඕනේ මෙතනට. දීලා tool එක G28 වලින් machine එක U0 W0 දීලා home position එකට යවලා තියෙනවා. දැන් එතනින් ඒ ප්‍රෝග්‍රෑම් එක මේ පැත්ත ඉවරයි. අපිට දැන් start කරන්න තියෙන්නේ අපේ කපන්න තියෙන පැත්ත. මේක තමයි ඒකට හදලා තියෙන ප්‍රෝග්‍රෑම් එක. මේකේ ඔයගොල්ලෝ බලන්න මේකේ තියෙන්නේ අර කියන පාත් එකම කපාගෙන යන මොකද්ද G28 වල ආපහු හැම වෙලාවෙම අපි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොට මැෂින් එකේ රෙෆරන්ස් පොයින්ට් එකට දෙන්න ඕන. ඒකේ පළවෙනි ටූල් එක තමයි අපි පාවිච්චි කරන්නේ මොකටද? මේකේ රෆින් සයිකල් එකට. අර විදිහටම ස්පින්ල් එකට ඩීටේල්ස් දීලා තියෙන කොළ පාටින් ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊළඟට 0 පොයින්ට් එකට යාගේ ස්ටාර්ට් පොයින්ට් එකට යන හැම වෙලාවෙම කීයද? x55යි y මේ z2යි. එතනට ඇහිලා තමයි මේක කපාගෙන යන්නේ. ඒක G71 වලින් සයිකල් එක ස්ටාර්ට් කරලා තියෙනවා. ඒකෙත් දීලා තියෙන u වලට එක සැරයකට ඩෙප්ත් වෙන මිලිමීටර 1යි. අයින් වෙලා යනකොට ආපහු පස්සට 0.5ක් අයින් වෙලා තමයි යන්නේ. ඊළඟට මේකෙත් පාවිච්චි කරලා තියෙන දැන් අරකට පාවිච්චි කරපුවා පාවිච්චි කරන්නේ මේකේ P10 Q20. මේකට ඕනම ප්‍රමාණය පාවිච්චි කරත හැකියි. ඕනම අකුරක් ඕනම ඉලක්කමක් පාවිච්චි කරත හැකියි PQ1. හැබැයි වැදගත් වෙන්නේ මෙතනට P වලට දෙන අංකය තමයි මෙතනට දෙන්න ඕනේ. මෙතන Q වලට දෙන අංකය තමයි මෙතන N වලට දෙන්න ඕනේ. ඒතර මේ අතරේ තියෙන රේන්ජ් එකේ මෙන්න මේ රේන්ජ් එකේ තියෙන මොනවද ඩිමෙන්ෂන් ටික මේකේ හැදෙනවා. ඒක තමයි වෙන්නේ. එතන මේක 0 එකට ඇහිලා තිනවා කූලන්ට් එක ඔන් වෙලා තිනවා මුලින්ම යන්න කියලා තියෙන්නේ මොකද්ද x24යි මේකේ ඒ කියන්නේ මෙන්න මේ කියන ප්‍රමාණය ටේපර් එක පටන් ගන්න තැනින් ඊට පස්සේ ටේපර් එක කැපෙන x24 ඉඳලා x27ට යනවා x24 ගිහිල්ලා ඒත් x24ට යනකොටම z එක යනවා කීයද 2ක් මේකේ දීලා තියෙනවා ඊළඟට z එක යනවා z එක විතරක් කපාගෙන යනවා කීයද 18ක් z එක 18 ඒ විදිහට මේක දිගටම ප්‍රෝග්‍රෑම් එක ක්‍රියේට් වෙලා තියෙනවා මෙතන G03 වලින් ඔයගොල්ලෝ පේනවා ඇති මම මෙතන මේ කොටස විතරක් මේකේ පැහැදිලි අනිත් එක මේ විදිහටමයි ක්‍රියාත්මක වෙන්නේ G03 වලින් මම කිව්වේ අර G03 කියන්නේ මොකද්ද පම් පැත්තට සර්කල් එකක් තියෙනවා කපන්න පාවිච්චි කරන්නේ G03 අපි හැම වෙලාවෙම සර්කල් එකකදී දෙන්නේ ඊළඟ කෝඩිනේට් එක. ඒ කියන්නේ x වලටයි z වලටයි හැම වෙලාවෙම දෙන්නේ ඊළඟ ඒ සර්කල් එකේ end point එක. ඒ කියන්නේ මෙතනින් නම් පටන් ගන්න මේ P3 වලින් පටන් ගන්නෙ P3 වලින් පටන් ගන්න එක P4 වලින් තමයි ඉවර වෙන්නේ. ඒතර P4 වල xy xz කීයද කෝඩිනේට් එක කියන එක දෙන්නේ. ඒතර මෙතනට වෙනකන් කීයක් තියෙනවද? 18ක් තියෙනවා. එතන වෙනකන් 18ක් තියෙන පටන් ගන්න තැනට වෙනකන්. එතකොට x එක කීයක් තියෙනවද? 27යි. 27යි මේකේ රේඩියස් එක 2යි 4යි 31යි. ඒතර එහෙනම් x එක ඉවර වෙන්නේ කීයද මෙතනින් 31කින් ඉවර වෙන්නේ. මෙතන 31කින් තමයි ඉවර වෙන්නේ. z එක කීයෙන්ද ඉවර වෙන්නේ? 20න්. මෙතනට 18යි. මොකද්ද? රේඩියස් එක 2ක් යනවා. එතකොට 20යි. අන්න ඒ විදිහට තමයි මේ හැම එකම ටේපර් එකකදී වෙන්නේ. සුලස් හැඩයකදී වෙන්නේ මොකද්ද? x එකයි z එකයි දෙකම ලියවෙන්න ඕනේ. අනිත් නැත්තම් මේ හැම වෙලාවෙම ලියවෙන්නේ එක්ක z එක එක්ක x එක. දෙකෙන් එකක් ලියලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එක මේ විදිහට G71 වල රෆින් සයිකල් එක ඉවර වෙනවා. ඉවර වෙලා අපි ඊළඟට එනවා මේකෙම ෆිනිෂින් සයිකල්. ඒතර ෆිනිෂින් සයිකල් එකේ ලොකු ප්‍රෝග්‍රෑම් එකක් නැහැ. අපිට දෙන්න තියෙන්නේ මේ අපි මේ රෆින් සයිකල් එකේ දීපු G71 වල දීපු මෙන්න මේ අඩු ප්‍රමාණය. ඒ කියන්නේ අපි x එකට මේක ඉතුරු කරලා තියෙන කීයද? 0.4යි. z එකට ඉතුරු කරලා තියෙන්නේ 0.2යි. මේ දෙක කැපෙනවා ඔටෝමැටිකලි මැෂින් එකේ ෆිනිෂින් සයිකල් එක ස්ටාර්ට් කරාට පස්සේ. ඒකේ දීලා තියෙනවා මොකද? Q10යි Q20යි. ඒතර මේකේ දීලා තියෙන බලන්න Q10යි Q20යි. හැබැයි G71.
මේකේ G70 වල දීලා තියෙනවා මොකද්ද? P10 Q20. ඒ කියන්නේ P10 මේකේ P10 Q10 ඇතුලේ මොකද්ද වෙන්න තියෙන්නේ? අන්න ඒ කාරණේ වෙනවා මෙන්න මේ point 4ටයි point 2ටයි. ඒකයි වෙන්නේ අපේ G70 වලට ගියහම පස්සේ වෙන්නේ. අරකේ කරපු රෆින් එක දැන් tool එක change වෙලා තියෙන ඔයගොල්ලන්ට පේනද? දැන් මේකදී අපි පාවිච්චි කරේ පළවෙනි tool එක. මේකේ පාවිච්චි කරේ පළවෙනි tool එක. right? ඒතර ඒ කියන්නේ රෆින් tool එක. ඒ tool එකේ tip එක පාවිච්චි කරන්න බෑ අපිට finishing එකකට. ඒකදී අපි රෆින් tool එකක් තමයි මේ finishing tool එක තමයි පාවිච්චි කරන්නේ. ඒතර tool එක change වෙලා තියෙනවා number 3 tool එක. ඒ කියන්නේ 300 කියලා දීලා තියෙන්නේ තුන්වෙනි tool එක කියන එක 303 කියලා තියෙන්නේ tool table එකේ number 3 වලට මේකේ details දීලා තියෙන්නේ කියන එක. ඊට පස්සේ S එකෙන් දීලා තියෙන maximum එක G50 වලින් G96 වලින් දීලා තියෙනවා මේකේ cutting speed. ඒතර මේ විදිහට අපිට program එකක් create කරගන්න පුළුවන් lathe program එකක් ඉතා පහසුවෙන් කපා ගන්නත් පුළුවන්. මොකද අර වගේ අපිට මේක CAM program එකකින් කරන දේ අපිට මේ cycle වලින් කරගන්න පුළුවන්. right? ඒතර මේ වගේ හදපු program එකක් අපිට මනිනකොට අපි පාවිච්චි කරන instrument මොනවද? අපිට පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ වගේ digimatic vernier caliper එක. ඒතර මේකේ අපි සීරු මාරු කරනකොට මේකේ dimension එක වැටෙන කොච්චරද කියලා. right? ඊළඟට මේ වගේ dial type vernier එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට micrometer එක පාවිච්චි කරන්න පුළුවන් dimension වලට. ඊළඟට මේ inside outside මේ විදිහට micrometers තියෙනවා. ඊළඟට depth gauge පාවිච්චි කරන්න පුළුවන්. right? ඊළඟට මෙන්න මේක තමයි coordinate measuring machine. මේක හැල තමයි latestම measure කරන device එකක් machine එකක්. මේකේ අපි ඇත්තටම මේ probe එකක් මේ probe ගැන කතා කරා මීට පෙර. probe එකෙන් මේ හැමතැනම touch කරලා මේකේ dimension අරගෙන මෙන්න මේ computer එකට ඒ details දීලා එයා report එකක් දෙනවා. මෙන්න මේ තැන්වල මේ radius තියෙන්නේ මේකට සාපේක්ෂව මෙතන මෙච්චරයි. එහෙම එකක් දීලා මේ part එක තමයි අපි අවසානයේ production එකකට යවන්නේ. කොයි වෙලාව හරි මේ machine එකෙන් දෙන report එකත් එක්ක තමයි අපි මේ part අපි මේකේ parts 1000ක් හදන්න ඕනේ. අපි පළවෙනි එක හදලා sample එක හදලා මේ machine එකකට දාලා මේ probe එකකට මේ probe එකක් තියෙන මේ වගේ machine CMM එකකට දාලා අපි check කරනවා. මේකට coordinate measuring machine කියලා අපි සාමාන්‍යයෙන් CMM කියලා තමයි කතා කරන්නේ. ඒතර මේක තමයි අද latest machine එක. මේක දැන් ඇහෙලා තියෙනවා මේ probe එක නැතුව non contactor method එකක්. ඒ කියන්නේ laser pointer එකකින් මෙයා measure කරනවා. measure කරලා ඉවරලා computer එකට දීලා details ටික ගන්නවා. right? ඊළඟට අවසානයේ මට කියන්න තියෙන්නේ දැන් අපි create කරපු program එක අපිට මෙන්න මේ වගේ CAM software එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන්. ලෝකේ ඕන තරම් CAM software තියෙනවා. computer aided manufacturing. අපි design කරන්නේ මොනවද? computer aided design CAD වලින් design කරන එකක්. මේ වගේ CAM එකකට import කරලා අර කියන අපි හදාගත්තු දැන් අර අපි හදාගත්ත NC code ටිකක් ඒ code ටික automatically මේක generate වෙනවා. එතකොට මේ අපේ design එක මේ තියෙන්නේ. මේ design එක අපිට මෙන්න මේ CAM program CAM එකකට ඒ කියන්නේ CAM software ඕන තරම් තියෙන විවිධාකාරයෙන් අපි දන්නවා solid CAM තියෙනවා. master CAM තියෙනවා. inventor කියලා එක CAM තියෙනවා. ඊළඟට CATIA වල CAM එකක් තියෙනවා. ඊළඟට power mill තියෙනවා. ඊළඟට art CAM තියෙනවා. ඒවා Dell CAM තියෙනවා. මේ වගේ CAM software බොහෝමයක් තියෙනවා. නමුත් ලංකාවේ බොහොම පාවිච්චි කරන solid CAM කියන එක තවත් CAM software වර්ග ඕන තරම් තියෙනවා. ඒවා පාවිච්චි කරන තමන්ගේ නිෂ්පාදන වල හැටියට තමයි මේ CAM software එක පාවිච්චි කරන්නේ. ඒතර මේ design එකට අපිට tool select කරන්න පුළුවන් ඒකේ software එක හරහා. එතකොට කොච්චරක් එක සැරේට කපනවද කියන එක select කරන්න පුළුවන්. මේකේ ප්‍රමාණය කොච්චරද කියන එක select කරන්න පුළුවන්. diameter එක select කරන්න පුළුවන්. මේ contour එකෙන් contour එකට කපනවද? ඔක්කොම එක program එකකට කපනවද? ඒ ඔක්කොම අවසානයේ අපිට simulate කරලා බලන්න පුළුවන් මේ විදිහට. කොහොමද කැපෙන්නේ කියලා. අර අපි design එක ඊට පස්සේ CAM එකට import කරලා CAM tool generate කරලා program එක හදාගෙන ඒ program එක machine එකේ ඒ කියන්නේ machine එකේ කියන්නේ CNC machine එකේ නෙවෙයි computer එකේම අපිට පුළුවන් මේක run කරලා බලන්න. run කරලා බලලා මේ tool එකෙන් කැපෙන විදිහ පෙන්වනවා. අපි හදාගත්තු program එක හදලා නැත්නම් අපිට අර තියෙන අපි manual හදාගත්තු software එකක් මේකට දාලා පාවිච්චි කරලා බලන්න පුළුවන්. හදාගත්තු program එකක් දාලා වොන්න වෙන software තියෙනවා CNC software මේ support කරන ඒවා. ඒවෙන් බලන්න පුළුවන්. නැත්නම් මේක කෙලින්ම තියෙන ඩිසයින් එක කරා CAM එක ප්‍රෝග්‍රෑම් එක අපිට අතින් ලියන්න ඕනේ නැහැ. මැනුවල් හදන්න ඕනේ නැහැ. කෙලින්ම අපිට මේක මේ වගේ software එක CAM software එක through හදලා ඉවරලා අපිට check කරගන්න පුළුවන්. ඒක simulate කරගන්න පුළුවන්. simulate කළා මේක හරිනම් ඒක generate කරන එක NC code එක මෙන්න මේ විදිහට tool path එකෙන් generate කළා. කලින් හදාගත්තු NC code ටිකම අර විදිහටම පිළිවෙලකට හැදෙනවා. ඒකෙදිත් අපිට වෙනවා select කරන්න අපි පාවිච්චි කරන්න යන CNC machine වර්ගය මොකක්ද? machine වර්ගය කියන්නේ මෙතනදී controller එක. මොන controller එකද අපි select කරන්නේ කියන එක මේ CAM software එකේදීත් අපිට select කරන්න වෙනවා. එතකොට මෙන්න මේ කොටස් ටික තමයි අද ඇත්තටම අපි කතා කරේ. මේකෙදි මම හිතන්නේ ඔයගොල්ලන්ට මේක තවදුරටත් අධ්‍යයනය කිරීමෙන් ඔයගොල්ලන්ට පුළුවන් CNC turning machine එකකට අදාළව program එකක්
හදාගන්න. ඒ හදාගන්න ප්‍රෝග්‍රෑම් එකේදී ඔයගොල්ලන්ට වැදගත් වෙනවා tool selection වැදගත්. tool එක තෝර machine එක select කරගන්න වැදගත්. controller එකේ template එක මොකක්ද කියන එක මුලින්ම අපිට idea එක තියෙන්න ඕනේ. මේ CNC system එකේ තියෙන controller එක මොකක්ද? ඒකට අදාළව ප්‍රෝග්‍රෑම් එක අපි හදන්න. මොකද අපි උදාහරණයකට සිනුමැරික් තියෙන machine එක තියෙන ප්‍රෝග්‍රෑම් එකක් කරන්න යන්නේ සිනුමැරික් machine එකේ ෆනුක් එකට අදාළ template එකට අදාළව අපි ප්‍රෝග්‍රෑම් එක හදලා හරියන්නේ නැහැ. එතකොට ඒකට රිලේටඩ් ටෙම්ප්ලේට් එකේ අපි හදන්න ඕනේ අනිවාර්යයෙන්ම ප්‍රෝග්‍රෑම්. එහෙම හැදුවොත් අපිට ඒක ඊට හොඳින් රන් කරලා අපිට අවශ්‍ය අවුට්පුට් එක ගන්න පුළුවන්. එහෙම කරගන්න නම් අපි අනිවාර්යයෙන්ම කෝඩ්ස් ගැන මොනවද කියන එක ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. කොහොමද හදන්නේ කියලා. කොතනින්ද ප්‍රෝග්‍රෑම් එක නවත්තන්නේ. අපි ප්‍රෝග්‍රෑම් එකේ ටූල් එක නිකන් රන් වෙන්නේ කොයි වෙලාවටද? ඊළඟ ටූල් එක ඉවර වෙන්නේ කැපෙන්නේ කොයි වෙලාවටද? ඒ පිළිබඳ අපිට අවබෝධයක් තියෙනවා. ඒතකොට මේ හරහා ඔයගොල්ලෝ තවත් මේ දුරට අධ්‍යයනය කරන්න කියන ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාටම සුබ